Beyond the Limits. සුබ සන්ධ්‍යාවක් මාතර රාහුල විද්‍යාලීය ලියෝ සමාජයේ 2021 නව විදායක මණ්ඩලයේ ප්‍රථම වැඩසටහන වන Beyond the Limits අභිප්‍රේරණ වැඩමුළුව සමගින් ඔබ සියලු දෙනා එක්ව සිටින්නේ. මේ වැඩසටහනට අප හා එක් වූ මාතර රාහුල විද්‍යාලීය ගරු විදුහල්පති සුදත් සමරවික්‍රම ගුරු පියාණන්, විද්‍යාලීය ලියෝ සමාජයේ බාරාචාර්යනී චාන්දනී සිරිවර්ධන ගුරු මෑණියන්, අද දිනයේ අපගේ ආරාධිත කතිකයා මෙන්ම දිස්ත්‍රික් උපභාණ්ඩාගාරික ලියෝ ඩීතරවෙල්ලප්පුලි සොහොයුරා, මාතර රාහුල විද්‍යාලයේ ලියෝ සමාජයේ සභාපති ලියෝ චතුම්පතිරණ සොහොයුරා ඇතුළු සියලුම ලියෝවරුන් මෙන්න මේ වැඩමුළුවට පැමිණ සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාදරයෙන් පිළිගනු ලබනවා. අප රටට දරුණු ලෙස බලපා ඇති ලෝක කොරෝනා වසංගත තත්ත්වය නිසා සමස්ත දිවි 11 ශ්‍රේණි සිසුන්ගේ ධනාත්මක චින්තනය ඉහළ නැංවීම සහ ඔවුන් මානසිකව අභිප්‍රේරණය කිරීම මේ වැඩසටහනේ මූලික අරමුණයි. එම වැඩසටහනේ පළමු පරිච්ඡේදය ලෙස දිග්ගැහැරෙන අද වැඩමුළුවේදී ඔබට ගෙනහැර දැක්වීමට සූදානම් වන්නේ අධ්‍යාපනය සමග විෂය බාහිර සහ විෂය සමගාමී කටයුතු සම්බරව පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ඉතින් මේ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයෙක් අද අපගේ ආරාධ්‍ය කතිකයා ලෙස පැමිණ සිටිනවා. මේ ඔබ හමුවේ තබන්නේ ඔහු ගැන බිදක්. වර්ෂ 1999 සැප්තැම්බර් මාස 7 වන දින සිය පවුලේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දකින අපගේ කතා නායකයා අධ්‍යාපනය ලබන්නේ මාතර රාහුල විද්‍යාලයෙන්. ඔහු සිය පාසල් මෑණියන්ගේ නාමය ලක්දිව පමණක් නොව ජාත්‍යන්තරයේද බබලවන්නට නොමදව දායක වූ අභිමානවත් රහල් පුත්‍රයෙක්. විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු මෙන්ම පාසල තුල හා ඉන් පිටත විවිධ සමිති සමාගම්වල ප්‍රධාන තනතුරු හෙබ වූ ඔහු 2015 වසරේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනේම 7 වෙනියා බවට පත්වනවා. ඉන් නොනවතින ඔහු වර්ෂ 2018 දී අපොස උසස් පෙළ විභාගයෙන් ඉතා උසස් සාමාර්ථ සහිතව කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයට ඇතුල් වීමට වරම් ලබනවා. ඔහු පාසල වෙනුවෙන් කළ අතිමහත් කාර්යභාරය ඇගීම සඳහා 2018 වසරේ විශිෂ්ටතම ශිෂ්‍යයා සම්මානය මාතර රාහුලයෙන් ඔහුට පිරිනැමෙනවා. ඔහු පාසල වෙනුවෙන් කළ ඒ අතිමහත් කාර්යභාරයත් සමගින් ඔහු තවත් කළ දේ බොහෝමයි. රාහුල විද්‍යාලීය ලියෝ සමාජයේ සභාපතිවරයෙක් වූ ඔහු තම දූර කාලය තුලදී විද්‍යාලීය ලියෝ සමාජය වසරේ හොඳම පාසල් ලියෝ සමාජය ලෙස ඔසවා තැබීමට සමත් වනවා. එමෙන්ම ලියෝ දිස්ත්‍රික් 306 ඒ දෙකෙහි වත්මන් උපභාණ්ඩාගාරික වරයාද ඔහුයි. ඉතින් මේ ඔබ ඇමතීමට සූදානම් වන්නේ ඩීතරවෙල්ලප්පුලි සොහොයුරා. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. මම මුලින්ම වෙන්න ඕනේ මට සඳහා ආරාධනා කරපු රාහුල විද්‍යාලීය ලියෝ සමාජයේ බාර ආචාර්යනී චාන්දිනී ගරු විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න ගුරු මෑණිවරු පියවරු ඉන්නවා නම් ඔවුන්ගේ අවසරයි. ඒ වගේම ලියෝ සමාජයේ වත්මන් සභාපති ලියෝ චතුම්පතිරණ සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. අද පොඩි ගැටලුකාරී තත්ත්වයක තමයි මම මේකේ. මොකද හිතපු නැති විදියට පාකට්ටයකට මුහුණ දෙන්න සිදු වුණා. කොහොම වුණත් දැන් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා. මාව හරියට පේන්නේ නැත්නම් ඒකට සමා වෙන්න. අපි එහෙනම් අපේ වැඩසටහන පටන් ගනිමු.
අපේ විසිත් මල්ලි එන්නම් මේ ගැන කියලා මට පළවෙනි සෙෂන් එක අයියා කරන්න අපේ ස්කෝලේ ඕලෙවල්ස් කරන ළමයි තමයි මේලි අපි එම් කරන්නේ යාලට අධ්‍යාපනය සහ අනෙකුත් දේවල් සම්බරව කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා දෙන්න කියලා මට කිව්වා. ඉතින් මං හිතුවා මේකට අමක් යොදන්න balancing education and everything else. එතකොට අපි ශිෂ්‍ය විදියට ඔයාලා පාශල් ශිෂ්‍ය විදියට මම වර්තමානයේ විශ්වවිද්‍යාල හෙන චතුම් එතකොට අපි ශිෂ්‍ය විදියට අපේ අධ්‍යාපනය තමයි අපේ මූලික පරමාර්ථය වෙන්න ඕන මේ කාල සීමාව තුල අපේ ජීවිතේ. එතකොට ශිෂ්‍ය විදියට විද්‍යා ශිෂ්‍ය හැමෝටම දැන් අධ්‍යාපනයේ විවිධ අපි තෝරාගෙන තියෙන දිශාවන් අනුව කියන්නේ අපි මේ ඉගෙන ගන්න තීරණය කරලා තියෙන විෂයන් අනුව අපිට අපේ අධ්‍යාපනය සම්බරව කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා අපේ ජීවිතයේ අනිකුත් දේවලුත් සමග. ඉතින් අපේ ජීවිතේ එක හිතන් දකුණුවන අපිට අපිත් එක්ක අපේ සමාජයට අපෙන් ඉටුවිය යුතුකම් සහ අපි දරන අනිකුත් තනතුරු සහ වගකීම් සියල්ලම අපිත් එක්ක බැඳලා තියෙනවා. ඒ කිසි දෙයක් අපිට අධ්‍යාපනය නිසා කියලා ඒව අත්හරින්න බෑ. ඒ වගේම අපේ පෞද්ගලික අභිලාෂයන් ඒ කිසි දෙයක් අපිට අත්හරින්න බෑ. අධ්‍යාපනය අපේ මූලික අරමුණ වුණ පමණින්. ඉතින් අපි බලමු මේ දෙපැත්ත හරියට සම්බරව කොහොමද අපේ ජීවිතය සාර්ථකව ගෙනියන්න. ඉතින් මම ඒකට පොඩි මගේ ටිප්ස් ටිකක් දෙනවා. ඔයාලා ඒකෙන් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ඔයාලගේ ඉදිරි ජීවිතයට අනිවාර්යයෙන්ම මතක තියාගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි අපේ වැඩසටහන පටන් ගන්න කලින් පොඩි කෝෂන් එකක් දෙන්නම්. මේක දැන් ඔන්ලයින් වැඩසටහනක් විදිහට යන නිසා ඔන්ලයින් සෙෂන් එකක් නිසා ඔයාලට මේක බෝරින් වෙන්න පුළුවන්, කම්මැලි වෙන්න පුළුවන්. ඒ නිසා අන්තිමට මෙන්න මේ වගේ නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඒක නොවී තියෙන්න ඔයාලා පුළුවන් තරම් මේක ඉන්ටරැක්ටිව්ලි කරගෙන යන්න අපි ඔයාලට තියෙන ප්‍රශ්න මගෙන් අහන්න. ඕනම වෙලාවක අන්මියුට් කරලා ඔයාලට ප්‍රශ්න තියෙන දේවල් අහන්න. ඒ වගේම මම ප්‍රශ්නයක් හැවොත් ඔයාලා ඒකට උත්තර දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. මම හිතුවා පොඩි කියමනකින් අපේ වැඩසටහන පටන් ගන්න කියලා. ඔයාලා පේන ඇති every man has to play different roles in his lifetime. අපේ ජීවිතේ එක වෙනස් චරිත රංග දක්වන්න අපිට විවිධ අවස්ථාවලදී සිදු වෙනවා. ඉතින් මේක මම කියපු දෙයක් නෙවෙයි. මේක විලියම් ෂේක්ස්පියර් කියපු දෙයක්. එයාගේ As You Like It කියන නාට්‍යයේ විලියම් ෂේක්ස්පියර්ගේ As You Like It කියන නාට්‍යයේ 1599 ඒ කියන්නේ මීට සතවර්ෂ ගණනාවකට කලින් ලියවිච්ච නාට්‍යයක තියෙන කොටසක් තමයි මම මේ දාලා තියෙන්නේ. All the world's a stage and all the men and women merely players. They have their exits and their entrances. And one man in his time plays many parts. His acts being 7 8 ඉතින් එයා ජීවිතය ප්‍රස් 7කට බෙදලා එයා කියන ඒ කොටස් වල මිනිස්සු ලැබෙන වගකීම් සහ මිනිස්සු හැසිරෙන විදිය වෙනස්කම් ඒ කියන්නේ එකම ලැබෙන ෂේක්ස්පියර් කියපු දේ අදටත් ඒ විදිහට
සමාන මේ පොඩි තාක්ෂණික දෝෂයක් ආවා. ඉතින් මම කියමි විලියම් ෂේක්ස්පියර් එදා කියපු දේ අදටත් අපේ ලෝකයට අපේ ජීවිතවලට ඒ විදිහටම අදාළ කරගන්න පුළුවන්. අපිට විවිධ අවස්ථාවල අපිට ලැබෙන්නේ විවිධ විදිහේ වෙනස් චරිතයන් තමයි එක් එක් අවස්ථාවල රඟ දක්වන්නේ. ඉතින් මම අහනවා ඔයාලගෙන් මොකද්ද ඔයාලට දැන් මේ මොහොතේ ලැබිලා තියෙන චරිතය? මොකද්ද ඔයාලට රඟ දක්වන්න ලැබිලා තියෙන චරිතය මේ මොහොතේ? ඔයාලගෙන් ප්‍රශ්න බලන්න. ඔයාලට මේ මොහොතේ කරන්න තියෙන වැදගත්ම කාර්යභාරය මොකද්ද කියලා. මම කියන්නේ මේ තප්පරය තුල නෙවෙයි මේ ජීවිතේ මේ කාලය තුල. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම පිළිගන්නවා ඇති ඔයාලට ශිෂ්‍යයෙක්ගේ කාර්යය තමයි එක්කම ඒක විතරක් හිතලා බලනකොට ඔයාගේ පවුලේ සහෝදර සහෝදරියන්ට ඔයා සහෝදරයෙක්. ඔයාගේ ගුරුවරුන්ට ඔයා ශිෂ්‍යයෙක් වුණාට ඔයාගේ සහෝදර සහෝදරියන්ට ඔයා අම්මට තාත්තට හොඳ දරුවෙක්. ඒ වගේම ඔයාගේ හොඳ අසල් මිත්‍රයෝ තුරියක් ඉතින් එහෙනම් ඔයා මේ මොහොතේ ලැබිලා තියෙන ප්‍රමුඛතම ඔයාට මේ වෙලාවේ කරන්න ලැබිලා තියෙන ප්‍රමුඛතම ප්‍රධාන චරිතය ශිෂ්‍යයෙක්ගේ චරිතය වුණාට ඒකත් එක්ක තවත් විවිධ චරිත ගණනාවක් ඈඳිලා තියෙනවා ඔයාගේ ජීවිතය තුළ. අපි හිතුවොතින් විෂය බාහිර ක්‍රියාකාරකම් දිහා ඔයා යම්කිසි සමිතියක හරි කණ්ඩායමක සමාජිකයෙක් නම් ඒ කණ්ඩායමේ සමාජිකයෙක් විදිහට රඟ දක්වන වෙනම හිතන්න ඔයා ක්‍රිකට් කණ්ඩායමක ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් ඔයා ඒ ක්‍රිකට් ක්‍රීඩකේ කණ්ඩායම තුළ හොඳ කරනවා. ඒ අනෙත් ක්‍රීඩකයන්ට හොඳ සගයෙක් වෙන්නවා. ඒ ආදී වශයෙන් අපේ ජීවිතේ හැම අවස්ථාවකදීම ඔයාට විවිධ චරිත ලැබෙනවා රඟ දක්වන්න. හැබැයි මේ කාල පරාසය තුළ ඔයාගේ ජීවිතේ මේ කියන කාල පරාසය තුළ ඔයාගේ ප්‍රමුඛතම චරිතය විය යුත්තේ ශිෂ්‍යයෙකුගේ චරිතය. ඉතින් මේ ශිෂ්‍යයෙකුගේ චරිතය අනිත් චරිතත් සමග පටලවා ගන්න නැතුව සමබරව කොහොමද කරගෙන යන්නේ කියන එකට රුකුලක් දෙන්න තමයි මම මේ හදන්නේ. right. දැන් අපි මේව ගැන කතා කරනකොට අපිට ඊළඟට එන ලොකුම ප්‍රශ්නය තමයි වෙලාව මදිකම. ඔයාලට ගොඩක් වෙලාවල ජීවිතේ හිතලා ඇති මට මේක කරන්න වෙලාව නැහැ. මට මේක කරගන්න වෙලාවක් නැහැ කියලා. මොකක් හරි වැඩක් පටන් ගන්න කලින් ඔයාලට හිතෙනවා මේක මට වෙලාවට ඉවර කරගන්න පුළුවන් වේද? නැත්තම් ඔයාලට අලුතෙන් දැන් හිතන්න පාසලේ අලුත් සමිතියක් දැන් අපේ ලියෝ සමාජයේ 2016-17 අවුරුද්දේදී ආරම්භ වෙනකොට අපිට කිව්වා ලියෝ සමාජයට සම්බන්ධ වෙන්න කැමතියි ඇවිත් සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අපි ගිහින් සම්බන්ධ වෙද්දී අපි ඇහුව තවත් අපි වගේ අපේ පන්තිවල හිටපු යාළුවන්ගේ ඇහුවම හැමෝම ගියාවේ නැහැ. ටික දෙනෙක් ආවේ. ඒ ආපු අය අදටත් හොඳ ලියෝවරු විදියට ඉන්නවා. ඒගොල්ලෝ ලියෝ දහමින් යම් කිසි දෙයක් තමන්ගේ ජීවිතයට අරගෙන තියෙනවා. මම උදාහරණයක් විදිහට ගැන කියන්නේ. ඉතින් අනිත් ඒකට සම්බන්ධ වෙන්න ආසාවෙන් හිටපු සමහරු මට ඕකට ගියොතින් ඉගෙන ගන්න වෙලාව නැති වෙයි. මට ඕකට ගියොතින් මට වෙන දෙයක් කරගන්න බැරි වෙයි. මගේ ක්‍රීඩා කටයුතු අතපසු වෙයි. නැත්නම් මගේ අතපසු වෙයි. නැත්නම් වෙනත් දෙයක්. ඒ විදිහේ විවිධ හේතු නිසා වෙලාව මදි කියලා හිතනවා. ඇත්තටම මේ වෙලාව කියන එක අපි හැමෝටම තියෙන එකම වෙලාව. මේ ලෝකේ තියෙන හැම මිනිස්සයාටම එක දවසක් ගෙවන්න හම්බෙන්නේ පැය 24ක කාලයක් විතරයි. ඉතින් මේ පැය 24ක කාලය තුලින් උපරිම ප්‍රයෝජන ගන්න අපි හැමෝම දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි හිතනවා නම් මට මේ දේ කරන්න වෙලාව නැහැ කියලා එතන තියෙන ඇත්තටම වෙලාව නැති ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාට ඇත්තටම මේ දේ කරන්න ඕනේද නැද්ද කියන ප්‍රශ්නේ. එතකොට මේක ප්‍රසිද්ධ කියමනක් you will never find time for anything. If you want time, you must make it. ඔයාට කවුරුවත් කාලය හොයලා දෙන්නේ නැහැ. ඔයාට කාලය අවශ්‍ය නම් යම් දෙයක් කරන්න ඔයා ඒ කාලය නිර්මාණය කරගත යුතුයි. අපි මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම තියෙන එකම කාලයක්. එතකොට ඔයාට අමුතුවෙන් කොහෙවත් වෙන දෙයක්, ඒ කියන්නේ ඔයා කරන දේට අමතරව වෙන දෙයක් කරන්න කවුරුවත් අමුතුවෙන් වෙලාවක් හදලා දෙන්නේ නැහැ. හැබැයි ඔයාට මේ දේ කරන්න ඇත්තම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඒක වෙනුවෙන් වෙලාවක් හදා ගන්නවමයි.
if you think that you are not going to finish it in time, think twice whether you actually want it done. ඒ කියන්නේ ඔයා දෙපාරක් හිතලා බලන්න ඔයාට මේ දේ ඇත්තටම කරන්න ඕනේද කියලා. ඒ කියන්නේ ඔයාට කොයි වෙලාවක හරි හිතනවා නම් මට මේ දේ වෙලාවට ඉවර කරගන්න බැරි වෙයි, මට මේක කරගන්න බැරි වෙයි, මට වෙලාව මදි කියලා ඇත්තටම හිතන්න. ඒ ප්‍රශ්නේ තියෙන වෙලාව තුලද නැත්නම් ඔයාගේ හිත ඇතුළේද කියලා. ඊළඟ දේ අපි කරන හැම දෙයකදීම අපිට තියෙන්න ඕනේ ටාගට් එකක්. ටාගට් එකක් හෝ කීපයක්. එතකොට ඒ මොනවා හරි අපි කරන දේ ටාගට් එකක් හදාගෙන ඒක ඇචීව් කරනවාමයි කියලා හිතාගත්තොත් අපිට ඒ දේවල් කරන්න පහසුයි. මම ආව එකට පොඩි මොඩල් එකක් තියෙනවා. මේකේ ඔයාලට පේනවා ඇති අපි පටන් ගත්තොත් වම් පැත්තේ මේ කෙළවරෙන් target for the week ඔයා වැඩ කරගෙන යද්දී මේ සතිය තුල ඔයාට ටාගට් එකක් හදාගන්න. මම මේ සතිය තුල දැන් උදාහරණයකට පාඩම් වැඩගෙන හිතුවොත් මම මේ විෂයේ මඩම මේ සතිය තුල පාඩම් කරලා ඉවර කරනවා කියලා පොඩි ටාගට් එකක් හදාගන්න. ඔයාට වෙන හිතන්න ඔයා ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් යනවා නම් ඒ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් මේ ඔයාගේ හදාගන්න තියෙන මොනවා හරි ටැලන්ට් එකක් තියෙනවා මම මේ දවස් වෙද්දි මේක හදාගෙන ඉවර කරගන්නවා. මගේ මේ තියෙන වීක්නස් එක මම එදායින් පස්සේ ආයේ ඒක මට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ. ඒ විදිහට හදාගන්න. නැත්තම් අපි ගත්තොත් මේ දවසේ දැන් ඔයාට මේ සතියක් තුල කරන්න තියෙන වැඩ ලයිස්තුවක් තියෙනවා නම් ඒ ලයිස්තුවෙන් ඔයා හිතාගන්න මම මේ ලයිස්තුව මෙන්න මෙදා වෙද්දි ඉවර කරනවා. ඒ විදිහට සතියකට ඔයා ටාගට් එකක් හදාගන්න මොනවා හරි ඔයාට කරන්න තියෙන වැඩ ටික ලිස්ට් එකක් හදාගෙන මේ සතිය තුල මෙන්න මේ කොටස මම කරලා ඉවර කරගන්නවා කියලා. ඊළඟට තව තියෙන්න පුළුවන් ටාගට් එකක් මාසෙට. හරිද? එතකොට මේ මාසය තුල ඔයා කරන්නේ මේ කොටස. එතකොට සතියක් තුල කරනවට වඩා වැඩි ප්‍රමාණයක් වෙනස් ටාගට්ස් ටිකක්. ඒක සතියක තියෙන ටාගට්ස් මාසයක තියෙන ටාගට්ස් වෙනස්. මේ මාසයක් ඉවර වෙද්දී ඔයා කරලා ඉවර කරලා තියන්න ඕනි කියලා හිතන ටාගට් එක සතියක් තුල කරලා ඉවර කරනවා කියන ටාගට් එකට වඩා වෙනස්. මේ දෙකම ෂෝට් ටර්ම් ටාගට්ස්. මේ සතියක ටාගට් එක සහ මාසයක ටාගට් එක කියන එක දෙකම ෂෝට් ටර්ම් ටාගට්ස්. ඒ කියන්නේ කෙටි කාලීන අරමුණු. අපේ තියෙන කෙටි කාලීන අරමුණු. දැන් හිතන්න ඔයාලා වාර විභාගයකට පාඩම් කරනවා නම් ඒක කෙටි කාලීන අරමුණක්. ඒ වාර විභාගයේ ඔයා හොඳ ලකුණක් ගන්නවාමයි ඒ වාර විභාගය තුල මම හොඳට ගිය වාරයට වඩා හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්නවා කියලා ඔයාටම පොරොන්දුවක් දීගත්තොත් ඒක කෙටි කාලීන අරමුණක්. ඒ ළඟ එන වාර විභාගයට ඔයා සූදානම් වීමක්. ඒතකොට ඒක කෙටි කාලීන අරමුණක්. ඒ වගේම තියෙනවා දිගු කාලීන අරමුණු. ටාගට් for the quarter මාස 3කට මාස 4කට වගේ තියෙන්න පුළුවන් අරමුණු. ඒ වගේම long term goals කියන්නේ දිගු කාලීන අරමුණු. එතකොට ඔයාගේ ඒ අරමුණ ඔයාගේ ජීවිතයේ අවසාන බලාපොරොත්තු වෙන්න පුළුවන් long term goal එක. එච්චර ලොකුවට හිතුවේ නැතත් මම තව අවුරුදු 5කින් මෙන්න මෙතන ඉන්නවා. මම තව අවුරුද්දකින් මෙන්න මෙතන ඉන්නවා කියලා හදාගන්න ටාගට් එක long term goal එක. එහෙනම් ඔයාලා තියෙන්න ඕනේ short term goals ඒ වගේම long term goals. කෙටි කාලීන අරමුණු ළඟා කරගන්න ඔයා ගාව ප්ලෑන් එකක් තියෙන්න ඕනි. ඒ වගේම දිගු කාලීන අරමුණු ළඟා කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒතකොට ඔයා කොහොමද මේ දිගු කාලීන අරමුණු වලට යන්නේ? කෙටි කාලීන අරමුණු ළඟා කර ගැනීම තුලින් තමයි එතෙන්ට යන්නේ. එතකොට ඔයාගේ කෙටි කාලීන අරමුණු එකිනෙක ඈඳිලා තියෙනවා ඔයාගේ දිගු කාලීන අරමුණ සාක්ෂාත් කරගන්න උදව්වක් විදියට. හරිද? එතකොට හිතන්න ඔයා ඔයා ක්‍රීඩකයෙක් නම් ඔයාගේ දිගු කාලීන සිහිනයක් තියෙනවා නම් මම කවදා හරි ඔලිම්පික් වලට සහභාගී වෙනවාමයි කියලා. ඔයාට ඒක එක දවසින් කරන්න බෑ. ඔලිම්පික් වලට ක්වොලිෆයි වෙන්න ගොඩක් අමාරුයි. එතකොට ඒකට ලෝකේ ඉන්න හැම දක්ෂ ක්‍රීඩකයෙක් ඒකට යන්න සිහින දැකමින් ඉන්නවා. එතකොට යාලත් එක කම්පීට් කරලා ඔයාගේ තියෙන උපරිම දක්ෂතාව පෙන්නලා තමයි එතෙන්ට යන්න ඕනේ. එතකොට ඒක එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඔයා හිතාගත්තොත් මම කවදා හරි ඔලිම්පික් යනවාමයි කියලා ඒක සඳහා ඔයා කරන්න ඕනි දේවල් ලයිස්තුවක් හදාගෙන
දවසින් දවස ඒක වෙනුවෙන් වැඩ කරොත් ඒ ලෝන් ටර්ම් ටාගට් ඒ ලෝන් ටර්ම් ගෝල් එක අචීව් කරනවාමයි කියලා ඒකට යන්න ඕනේ ෂෝට් ටර්ම් ගෝල්ස් ටික ෂෝට් ටර්ම් ටාගට්ස් ටික එකින් එක අචීව් කරගෙන ගියොත් ඔයා ගමන නවත්තන්න කාටවත් බෑ. ඒ වගේම මං කියන්න උත්සාහ කරන තවත් කරුණක් තමයි get satisfied by achieving them. ඔයා achieve කරන හැම short term target එකකින්ම තෘප්තිමත් වෙන්න. මම මේ දේ කරලා ඉවර කරා නේද? මම මේ සතියේ කරනවා කියලා හිතාගත්ත වැඩ ටික ඉවර කරා නේද? ඉතින් මං තෘප්තිමත්. හරිද? මම මේ මාසය තුල කරලා ඉවර කරනවා කියලා හිතපු වැඩ ටික කරලා ඉවර කරගත්ත නේද? එහෙනම් ආ තෘප්තිමත්. හරිද? එහෙනම් හැම වෙලේම පුරුදු වෙන්න short term targets වගේම long term targets achieve කරලා ඒකෙන් තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ඊළඟ කාරණය මම කියන්න හදන self evaluation. ඔයා ස්වයං ඔයා ඒකට self evaluation එකක් ඒ කියන්නේ ඔයා කරපු දේවල් ආපහු ඔයා ස්වයං ඇගීමකට ලක් කරන්න. ඔයා දැනට කරලා ඉවර කරපු ටාගට්ස් ඔයා දැනට අචීව් කරලා තියෙන ටාගට්ස් ප්‍රමාණය දිහා බලලා ඔයාව ස්වයං ඇගීමකට ලක් කරන්න. ඒ කියන්නේ ඔයාම ඔයාව ඉවැලුවේට් කරගන්න. මම මෙදා මේ ටාගට් එකට මට යන්න පුළුවන් වේද? අද මම මෙතන නම් ඉන්නේ කියලා. පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ ගණිතයේ විෂය කියලා. හරි. ඒතර ගණිතයේ විෂයට ඔයාට දැන් තියෙන ලකුණු ප්‍රමාණය මදි. ඔයාට හැමෝම කියන ඔයාගේ අම්මලා තාත්තලා ගුරුවරු යාළුවෝ ඊට වඩා ගණන් වලට වැඩ කරන්න එකට මහන්සි වෙන්න. එතකොට ඔයාට ඒකක් ගන්න පුළුවන් O levels වලදී ගණන් වලට. ඔයාට ඇත්තටම උමනාවක් තියෙනවා නම් ගණන් වලට ඒකක් ගන්න ඔයාට පුළුවන් දැනට ගණන් එකන් ගණිතය කියන විශ් අමාරු කොටස්. ඒ කියන්නේ ඔයාට දැනට ලකුණු ගන්න අමාරුයි කියලා ඔයාට හිතෙන කොටස් ටික පොඩි හදාගන්න මට මෙන්න මේ කොටස බෑ. මට අමාරුයි මේක තේරෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳන්න ඔයාට මොකද කරන්න පුළුවන්? මේ කොටස මට මෙයාගෙන් අහගන්න පුළුවන්. මේ යාළුවා මේක දැන් හිතන්නකෝ ජ්‍යාමිතිය, ජියොමෙට්‍රි ඒක ඔයාට බැරුණාට ඒක හොඳටම පුළුවන් යාළුවෙක් ඔයාට ඉන්නවා. එහෙනම් ඔයා හිතාගන්න මෙයාගෙන් අහගන්න පුළුවන් ඒක. නැත්තම් ඔයාගේ ටීචර් කියලා තියෙනවා අමාරු කොටස් අමාරු තේරෙන්නේ නැති දේවල් මගෙන් අහන්න කියලා. ඒතකොට ඔයා හිතාගන්න මම මෙදා වෙද්දි ඒ ටික ටීචර්ෙන් අහගෙන ඉවර කරනවා. ඊට පස්සේ මම ඒකට අදාළ පාස් පේපර්ස් ටික කරලා try කරලා බලනවා. මට ඒක පුළුවන්ද කියලා. අන්න ඒක තමයි self evaluation එකක් කියන්නේ. ඔයාම ඔයාගේ target එක achieve කරනවා. ඔයා හිතාගත්තට පස්සේ මේ ටාගට් එක achieve කරනවා කියලා මෙන්න මේ දවසේ වෙද්දී අන්න ඒ දවසේදී ඔයා හිතලා බලන්න ඇත්තටම මම ඒක achieve කරාද ඒ කර ප්‍රමාණය ඇතිද තවදුරටත් මම ඒකට මොනවා හරි දෙයක් කරන්න ඕනේද කියලා. හරිද? අනෙක් කාරණාව තමයි මම කියන්නේ යන ටාගට්ස් කියනවා වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න ඔයාලා හැමෝම එක වසරේ පළවෙනි ඉස්කෝලේ ගියපු දවස් හිතන්නකෝ. දැන් ওই දවස්වල එක වසරේ ගුරුතුමිය හව ගුරුතුමා ඔයාලගෙන් අහනවා ඔයා කවුද වෙන්න කැමති? අනාගතේ ඔයා ලොකු වෙලා වෙන්න කැමති කවුද? එහෙම ඇහුවම ඔයාලා දුන්නේ මොන වගේ උත්තරද කියලා මට කියන්න බලන්න. ඔයාලා දැන් අන්මියුට් කරලා කියන්න බලන්න කට්ටිය. මොන වගේ උත්තරද දුන්නේ කියලා මම පාටිසිපන්ට් ලිස්ට් එකෙන් කවුරු හරි පික් කරනවා නැත්නම් ඔයාලා උත්තර දෙන්නේ නැත්නම් මේක ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් නිසා කියන්න බෑ කට්ටියගේ උත්තර. කියන්න බෑ. යසින්දු කෙනෙක් මට පේනවා. යසින්දු කියන්න බලන්න ඔයා එක වසරේදී වාට තිබ්බ අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා. කියන්නත් ලැජ්ජයිද?
අප විසිත් ඉන්නාද විසිත් ඔවයි ඔව් මල්ලි කියන්න බලන්න ඔයා එකවසර තිබ අනාගත බලාපොරොත්තුම ගද කිය හැමෝටමගේ ඉංජින කෙනෙක් වෙන්න වගේ තවා තිබුණේ කාලද අරවාගේ යාලුවන්ට බනාගත බලාපොරොත්තු වනවාගේ දේ දවස්ස හැමෝටමගේ ඉංජින කෙනෙක් ඩොක්ට කෙනෙක් කෙනෙක් විතරෑන කාල දන්න ඇති ඒහිද හැමෝටමගේ ඒ වගේ එක යන්නන්නේ ආසාව තියන්නේ මට මතකයි මම එක වසර එද්දි මගේ යාලෝ සමහර කිව්වා මට ඩොක්ට කෙනෙක් වෙන්න ආසයි එපයි සමහර කිව්වා කට්ටයක් මට ඉංජිනිය කෙනෙක් වෙන්න ආසයි තවත් සමහරුව මට ලෝය කෙනෙක් වෙන්න ආසයි කිය තවත් එක්කෙන දෙන්නෙක් වගේ කිව්වා මට පයිලට් කෙනෙක් වෙන්න ආසයි කිය ඊට පස්සේ ටිකක් කල් යද්දී පහවසරට හයවසරට ආවට පස්සේ සමහරුන්ගේ අනාගත බලාපොරොත්තු වෙනස් වෙලා සමහරු කියනවා මට ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න ආසයි මට කුක් කෙනෙක් චෙෆ් කෙනෙක් වෙන්න ආසයි ඊට පස්සේ සමහරුන්ට බිස්නස් කරන්න ආසයි ඊට පස්සේ O levels A levels වල ඉන්නකොට සමහරුන්ට තිබ්බ අනාගත බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සමහරුන්ට අනාගත බලාපොරොත්තු නැත්තරම නැති වෙලා අනාගතයක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ ඊට පස්සේ සමහරු කොහොම හරි A level කොට දාගත්තොත් ඇති කොහොම හරි O level කොට දාගත්තොත් ඇති මොකක් හරි කැම්පස් එකකට රිංග ගත්තොත් ඇති දැන් මොකක් හරි කැම්පස් එකකට යනවා කියන්නේ දැන් කැම්පස් එකක දැන් ඉගෙන ගන්න කෝස් එක අනුව තමන් ඉදිරියේදී කරන රැකියාව තීරණය වෙනවානේ සාමාන්‍යයෙන් එහෙනම් කියන්නේ මොකක් හරි කැම්පස් එකකට යා ගන්නවා කියනකොටම ඒකෙන් තේරෙන්නේ අනාගත බලාපොරොත්තුවක් නැහැ කියන එක. ඒ කියන්නේ දැන් මොකක් හරි කැම්පස් එකකට යාගත්තම යන්න පුළුවන් දේවල් සීමිතයිනේ. එතකොට ඒ කියන්නේ අපේ තියෙන අනාගත බලාපොරොත්තු අපේ ජීවිත කාලය එක එක කඩයිම් වලදී ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. ඒ කියන්නේ අනාගත බලාපොරොත්තු වෙනස් වෙනවා කියන එක ඒක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳයි. ඒක ගැටලුවක් නෑ අනාගත බලාපොරොත්තු වෙනස් වෙනවා. හැබැයි මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. මම කිව්වා අර අවසාන උදාහරණය ඒක හොඳ උදාහරණ නෙවෙයි. ඒක හොඳ වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඕන දෙයක් වෙච්චාවේ කියලා මට ඕන දෙයක් වෙච්චා අනාගතේ මොන වුණත් කමක් නැහැ කියලා ඉන්න ඒක හොඳ වැඩක් නෙවෙයි. මොනවා හරි අරමුණක් අපේ ජීවිතේ මොනවා හරි අරමුණක් බලාපොරොත්තුවක් අපිට තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් මං ගැන. මට මම චූටි කාලේ මම එක වසරේදී දෙක වසරේදී මට තිබ්බ අනාගත බලාපොරොත්තු වෛද්‍යවරයෙක් වීම. ඒ කියන්නේ ඒක නිකන් කිසි තේරුමක් ඇතුව නෙමෙයි. ඒ කියන්නේ මම දන්නේ නැහැ. එතකොට මට තේරෙන්නේ නැහැ ඩොක්ටර් කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕනද කොච්චර මාර්ක්ස් වෙනවද මේ දේවල් ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. උනට අනිත් අයත් කියන නිසා මාත් කියනවා මම කැමතියි ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඊට පස්සේ පහ වසරට හය වසරටදී මට තේරුණා ඉංජිනේර කෙනෙක් වෙන එක ඊට වඩා හොඳයි කියලා. ඊට පස්සේ මම කල්පනා කරා අනාගතේ ඉංජිනේර කෙනෙක් තමයි වෙන්න ඕනේ. ඊපස්සේ O levels කරන දාස වෙනකොට මට දැන් ලෝකෙ දැන් තවත් ටිකක් දේවල් ගැන ඉගෙනගෙන ඊට පස්සේ මට හිතෙනවා මට ආසයි එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක්. එහෙම නැත්නම් ඒරොනොටිකල් ඉංජිනේර කෙනෙක් වෙන්න. ඒතකොට දැන් මම කැමති ප්ලේන් එක වැඩ කරන්න ඊට පස්සේ එයාපෝර්ට්ස් එක වැඩ කරන්න මම එයාපෝර්ට්ස් වලට හරි ආසයි. ඉතින් මං හිතනවා මට ඒ දිශාවෙන් මොනහරි කියන්නේ ගුවන් යාන ක්ෂේත්‍රයේ මොනහරි ඉංජිනේරු වෘත්තියකට යන්න කැමති. ඒරොනොටිකල් ඉංජිනේරින් පැත්තට මං යන්න හරි ආසයි. ඊට පස්සේ අවසානයේ දැන් A levels වලට ආවට පස්සේ මම මුල් කාලේ මැත්ස් තමයි කරේ. මම මාස 4ක් විතර මැත්ස් ඉගෙන ගත්තා. ඇප්ලයිඩ් මැත්ස් පියෝ මැත්ස් ඉගෙන ගත්තා. පළවෙනි තිබ්බ ඇප්ලයිඩ් මැත්ස් ටෙස්ට් එක ලකුණු 98ක් තුත් ආවා. ඊට පස්සේ කොහොම හරි මගේ අනාගත බලාපොරොත්තු වෙනස් වුණා. මට ඕන වුණා බයෝ කරන්න. ඒකට විවිධ හේතු බලපෑවා. කොහොම හරි මට ඕන වුණා බයෝ කරන්න. මට ඕන වුණා ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඒකට එක හේතු මම හිතන්නේ හේතු එකක් නෙවෙයි ගොඩක්. ඒ කියන්නේ මට සමහර තැන්වල හිතලා තියෙනවා ડોක්ටර් කෙනෙක් වෙලා ඇත්තටම මාර සේවයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම සමහර වෙලාවට මම රෝගී වෙලා හොස්පිටල් වලට ගියපු අවස්ථාවල මම දැකලා තියෙනවා කොයිතරම් ඒ කියන්නේ ડોක්ටර්ස්ලා කරන සේවය තුළින් කොයිතරම් දෙයක් ඒ කියන්නේ මිනිස්සු කොයිතරම් ජීවත් කරනවද කියලා. ඉතින් ඒකත් එක හේතුවක්. ඒක ප්‍රධානම හේතුව කියලා මම කියන්නේ.
කොහොම හරි මගේ අනාගත බලාපොරොත්තු වෙනස් වුණා. දැන් කොහොම හරි ඊට පස්සේ මම එකපාරට බයෝ කරන්න ගියා. ඒතකොට බයෝ මුල් පාඩම මම ඉගෙනගෙනත් නැහැ. කොහොම හරි ඒවත් කවර් කරගෙන ඊට පස්සේ ඉතින් A levels උත් කළා. කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වුණා. කලම මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. ඒක වෙනම කතාව. ඒතකොට කොහොම හරි ටාගට්ස් කියන වෙනස් වෙන්න පුළුවන් කියන එක මම කියන්න ඕන. උදාහරණ මම කියන්නේ ඔයාලගේ ටාගට්ස් එහෙම වෙනස් කරගන්න කියලා. ඒක මේ මං වගේ ටාගට්ස් වෙනස් කරගන්න කියලා ඔයාලට කියනවා නෙවෙයි. නමුත් ඒ වගේ වෙන්න පුළුවන්. ටාගට්ස් වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ ජීවිතේ මොනවද වෙනස් වෙන්න බැරි. ටාගට්ස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතා ගන්න ඕනේ කවදා හරි දැන් ඔයාලගේ ලොන්ග් ටර්ම් ගෝල් එකක් තියෙනවා නම් ඔයා හිතන්න ඕනේ අවුරුදු 5ක් යන තැන මම ඉන්න ඕනේ මෙතන. එක්ක මෙඩිකල් ෆැකල්ටි එක, එක්ක ඉන්ජිනියරින් ෆැකල්ටි එක, එක්ක ලෝ ෆැකල්ටි එක, එක්ක මැනේජ්මන්ට් ෆැකල්ටි එක. ඔයා ඒක හිතන්න ඕනේ. ඔයා අදාළ ඔයා කරන්න අනාගතේ කරන්න ආස දේවල් එක්ක මම කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විතරයි ඔයාලගේ අනාගත බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා. නමුත් ඒ දේවල් ගැන ඔයා දැම්ම හිතලා තියෙන එක හොඳයි. එකම එක ෆික්ස් ටාගට් එකක් කියලා නෙවෙයි. ටාගට්ස් කිහිපයක් වෙන්න පුළුවන්. ඒ ටාගට්ස් කිහිපයක් හෝ එකක් හෝ තිබිය යුතුයි. කියන්නේ ජීවිතේට අරමුණක් තිබිය යුතුයි. අරමුණක් එකක් හෝ කිහිපයක් තිබිය යුතුයි. හරිද? ඒ කියන්නේ ඕන දෙයක් වෙච්චාද කියලා කොහොම හරි මේක ගොඩ දාගත්තොත් ඇති කියලා එහෙම හිතන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒකෙන් අපිට යන්න පුළුවන් තැන සීමා කරනවා. අර කියමනක් තියෙනවා ඔයාට පොල් ගහකට උඩින් ගලක් ගහන්න ඕන නම් හඳට උඩින් ගහනවා කියලා හිතලා ගහන්න කියලා. එතකොට පොල් ගහට උඩින් යයි. හරිද? අන්න ඒ වගේ ඔයාගේ තියෙන ටාගට්ස් පුළුවන් තරම් ලොන්ග් ටර්ම් ටාගට්ස් හොඳ ඉහළම ටාගට්ස් තියාගන්න. ලොන්ග් ටර්ම් ටාගට් එක ඉහළම ටාගට් එකක් තියාගන්න. ඔයා ටාගට් එකක් තියාගත්තොත් S3ක් දාගත්තොත් ඇති A levels වල S3ක් දාගත්තොත් ඇති කියලා S3 තමයි එන්නේ. එක්ක S3 එයි නැත්තම් ෆේල් වෙයි. හරිද? C3ක් තිබ්බොත් ඇති කියලා හිතුවොත් එක්ක C3ක් එයි සමහර විට නැත්තම් C3 නැති වෙයි. S3ක් වගේ එයි. ඔයා හිතාගත්තොත් A3ක් දානවමයි කියලා හිතලා ඒකට අවශ්‍ය විදිහට වැඩ ටික කරොත් අඩු ගානේ B3ක්වත් එයි. ඒකයි මම කියන්නේ පුළුවන් තරම් ලොන්ග් ටර්ම් ටාගට්ස් තමන්ට යන්න පුළුවන් ඉහළම ටාගට්ස් තියාගන්න. ඊට පස්සේ ඊළඟ දේ ප්‍රයොරිටයිස් your work. ඔයා කරන්න යන වැඩ ටික හරියට ප්‍රයොරිටයිස් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ප්‍රමුඛතා හඳුනා ගන්න. ඔයාගේ වැඩ ප්‍රමුඛතා හඳුනා ගන්න. ඔයාට කරන්න තියෙන අධ්‍යාපනික වැඩ වෙන්න පුළුවන්. අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒ දේවල් හරියට ප්‍රයොරිටයිස් කරගන්නේ කොහොමද? හරියට ප්‍රමුඛත්වය දිය යුතු දෙයට ප්‍රමුඛත්වය දෙන්න. ඒක කොහොමද කරන්නේ? ඒකට තියෙනවා බොඩි මොඩල් එකක්. ඔයාලට පේන ඇති කොටස් 4කට බෙදන්න පුළුවන් අපිට කරන්න තියෙන වැඩ. හරිද? අපිට කරන්න තියෙන වැඩ සියලුම වැඩ අපිට පුළුවන් කොටස් 4කට බෙදන්න. ඒ පළවෙනි කොටස තමයි urgent and important work. එතකොට ඒවා ඉක්මනින් කළ යුතු urgent කියන්නේ හදිසි ඉක්මනින් කළ යුතු වැදගත් වැඩ urgent and important work. හරිද? ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටස වැදගත් වැඩ හැබැයි හදිසි නෑ. important not urgent. හරිද? ඒවා මේ මොහොතේම කළ යුතුයි ඉක්මනටම කළ යුතුයි කියලා නෑ. නමුත් ඒවා වැදගත් වැඩ. හරි? තුන්වෙනි කොටස තමයි urgent not important. ඒවා හදිසි වැඩ හැබැයි තමන්ට වැදගත් නැති වැඩ. ඒ කියන්නේ තමන්ගේ අරමුණු වලට යන්න ඔයාට වැදගත් වෙන්නේ නැති වැඩක් ඒක. හැබැයි ඒක හදිසි වැඩක්. ඒක තමයි තුන්වෙනි කොටස. හතරවෙනි කොටස තමයි හදිසිත් නැති වැදගත්ුත් නැති වැඩ. ඒ කියන්නේ not important not urgent. ඒතකොට ඒවා මේ හදිසිය කරන්න ඕනි කියලා දෙයක්වත් නැහැ. ඒක කරා කියලා තමන්ගේ ජීවිතේට වැදගත්කමකුත් නැහැ. ඒව තමයි දැන් ඔයාලා කරන්න යන වැඩවලින් වැඩ බෙදන්න පුළුවන් කොටස් 4. දැන් ඔයා හිතලා බලන්න තමන් කරන වැඩ ඔය කොටස් 4ෙන් මොන කොටස් වලට දාගන්න පුළුවන්ද කියලා. එතකොට ලෝකේ මේ කියන්නේ සෝෂියෝ ඉකොනොමික්ස් සහ මේ අදාළ ක්ෂේත්‍රයන් ගැන හොඳට අධ්‍යයනය කරපු විද්වතුන් කියලා තියෙනවා මෙන්න මේ විදිහේ කොටස් 4ක් තියෙනවා අපි කරන වැඩවල. ඒ වයින් පළවෙනි කොටස තමයි අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන. ඒක තමයි හදිසි සහ වැදගත් වැඩ. හරිද? හදිසි සහ වැදගත් වැඩ. අද කළ යුතු වැඩ වැදගත් වැඩ. එහෙනම් අද කළ යුතු
වැදගත් වැඩ ටික අද කරලා ඉවර කරන්න. Do it now. හරිද? ඒ වැඩ දැන් කරන්න. හදිසි සහ වැදගත් වැඩ දැන් කරන්න. හදිසි නැති වැදගත් වැඩ. හදිසි නැති නමුත් තමන්ගේ ටාගට් එකට යන තමන්ට වැදගත් වැඩ ඒවා තීරණය කරන්න කවදටද කරන්නේ. මම මෙතනදී කියන පොඩි දෙයක් important not urgent කියන එක. ඒතර important urgent කියලා තීරණය කරන්නේ කොහොමද? සමහර වෙලාවට තමන් කියන්නේ දැන් ඔයාට හිතෙන්න ඔයාගේ වැඩ කරලා ඉවර වෙලා ගත කරන සැහැල්ලුවෙන් ගත කරන leisure time එක කියලා. හරිද? ඒ leisure time එකේ ඔයා කරන දෙයක් දැන් ඔයා හිතන්න ඔයා ඒ time එකේ film එකක් බලනවා. TV series එකක් බලනවා. නැත්නම් පොතක් කියවනවා. සින්දුවක් අහනවා. ඔයාට අලුත් TV series එකක් හම්බෙලා තියෙනවා මට මේක බලන්න ඕනේ. මේක හොඳ TV series එකක් කියලා ඔයා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක ඇත්තටම ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපනික අරමුණු වලට ඒ තරම් වැදගත් නොවුනත් ඇතැම් විට ඒ බලන TV series එකෙන් ඔයා ජීවිතේට ඉගෙන ගන්න පුළුවන් ලොකු පණිවිඩ. ඒ කියන්නේ ඒ දේ එක්ක මේ විදියට හිතන්නකෝ. ඔයා හොඳටම පාඩම් කළ මහන්සි වෙලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවක නම් ඒ වෙලාවට සින්දුවක් අහන එක නැත්නම් ෆිල්ම් එකක් බලන එක ඒකත් ඉම්පෝර්ටන්ට් වැඩක්. ඒකත් වැදගත් වැඩක්. තමන්ගේ ලෙක්චර් ටයිම් එක හරියට ගත කරනවා කියන එකත් ඉම්පෝර්ටන්ට් වැඩක්. ඔයා නැත්නම් යාළුවොත් එක්ක සෙල්ලම් කළා නම් ඔයාගේ ස්ට්‍රෙස් එක රිලීව් කරගන්නේ නැත්නම් ඔයාගේ ලෙක්චර් ටයිම් එකේදී ඔයා පොතක් කියවනවා නම් කතා ඒ කියන්නේ අධ්‍යාපනයට සම්බන්ධ නැති එකක් මොනවා හරි නවකතාවක් කියවනවා නම් ඒ වගේ දෙයක් අනිවාර්යෙන්ම වැදගත් වැඩක්. ඒක හැබැයි හදිසි වැඩක් නෙමෙයි. ඒක දැන් කරන්න යන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක ඔයා නිදහස් වෙලාවක ලෙෂර් ටයිම් එකක් හම්බෙච්ච වෙලාවක කරන්න ඕනේ වැඩක්. දැන් ඔයා හිතන්නකෝ ඔයාට හෙට එක්සෑම් එකක් තියෙනවා. නැත්තම් ලබන සතියේ එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකට ඔයා තාම හරියට සූදානම් වෙලා නැහැ පාඩම් කරලා නැහැ. එහෙනම් ඔයා ඒ වෙලාවට කරන්න ඕනේ ඒ එක්සෑම් එකට සූදානම් වෙන්න. නැතුව TV series එක බලන එක නෙමෙයි. හරි? හැබැයි එක්සෑම් එක ඉවර වෙලා දැන් ළඟදී එක්සෑම් එකකුත් නැහැ තාම. මොනවද අසයින්මන්ට් එකක් කරන්නත් නැහැ. ලොකුවට පාඩම් කරන දෙයක්වත් නැහැ ළඟදී. එහෙනම් ඔයාට ලැබෙන ඒ ලෙෂර් ටයිම් එකේ ඔයා TV series එකක් බලුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් ඒ වෙලාවට ඒක ඉම්පෝර්ටන්ට් වැඩක්. අන්න ඒක කියන්නේ ඉම්පෝර්ටන්ට් and urgent කියන වැඩ කොහොමද බෙදාගන්නේ කියලා. එතකොට urgent and important කියන දේවල් අදම දැම්ම කළ යුතු දේවල්, important not urgent දේවල් ඔයා දැම්ම කරන්න ඕනි කියලා එකක් නෑ. ඒක කවදටද කරන්න කියලා ඔයාට පුළුවන් තීරණය කරන්න. මම ඒක ලබන සතියේ මෙන්න මේ දවසේ බලනවා. මෙන්න මේ මාසේ ඒක ලබන මාසේ කරන්න පුළුවන්. නැත්තම් අද කරන්න ඕනේ නෑ මේක අනිද්දාට කරන්න පුළුවන්. වගේ important not urgent දේවල් ඒක කවදටද කරන්න කියලා තීරණය කරන්න. හැබැයි ඒකත් කරන්න. හරිද? ඒක වැදගත් නම් ඒක තමන්ගේ ජීවිතේට වැදගත් දෙයක් නම් ඒක අනිවාර්යෙන් කරන්න. ඒක නොකර ඉන්න එපා. ඊට පස්සේ urgent not important දේවල් ඒක හදිසි වැඩක්. හැබැයි තමන්ට වැදගත් නැති වැඩක්. දැන් හිතන්න ඔයාට හෙට එක්සෑම් එකක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාට කතා කරලා කියනවා මචං හදිසි වැඩක් තියෙනවා මෙන්න මේක මට කරලා දෙන්න. හරි? මට මෙන්න මේ ડોකියුමන්ට් එක හදලා දෙන්න. නැත්තම් මෙන්න මේ වීඩියෝ එක එඩිට් කරලා දෙන්න. ඒතකොට ඒක හදිසි වැඩක්. ඒක ඒ වෙලාවේ කළ යුතු වැඩක්. කවුරු හරි කෙනෙක් ඒ වෙලාවේ මේ වැඩේ කරන්න ඕනේ. දැන් හිතන්න ඔයාට හොඳට වීඩියෝ එඩිටින් පුළුවන්. ඔයා ඒක ඔයාගේ යාළුවෝ දන්නවා. යාළුවෙක් ඔයාට වෙනවා මචං මෙන්න මේක ඕන අද හවස වෙද්දි මට මේ වීඩියෝ එක එඩිට් කරලා ඕන මේ විදිහට කියලා. හැබැයි ඔයාට හෙට තියෙනවා එක්සෑම් එකක්. හරිද? ඔයාට ඒක යාට කියන්නේ නැහැ. දැන් ඔයා හිතනවා දැන් මම මොකද කරන්නේ? දැන් මේක මූට කරලා දෙනවද? කරේ නැත්නම් එයා මාත් එක්ක තරහ වෙයිද? එහෙම කියලා හිතනවා. හැබැයි ඒ වෙලාවදී ඔයා හිතන්න ඕනේ ඒක මට මේ වෙලාවේ කරන්න තියෙන වැදගත් වැඩේ ඒකද? එහෙනම් ඔයා වෙලාවදී ගන්න ඕන තීරණය ඔයා ඒක දාන්න ඕනේ මේ තුන්වෙනි කැටගරි එකට. ඒක හදිසි වැඩක්. හැබැයි ඔයාට වැදගත් නැති වැඩක්. ඒක ඩෙලිගේට් කරන්න. ඩෙලිගේට් කරන්න කියන්නේ ඒක පවරන්න කාට හරි. ඒක ඔයාම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒතර ඔයා හිතන්න ඔයා කියන්නේ යාට මට බෑ අද මේ වැඩේ කරන්න. මට හෙට ලොකු වැඩක් තියෙනවා. මෙන්න මෙහෙම එක්සෑම් එකක් තියෙනවා. ඒකට මට අද සූදානම් වෙන්න තියෙනවා. ඒ නිසා මම ඒක දෙන්නම් මෙන්න මේ යාළුවට මෙන්න මෙයා ඒක ලස්සනට කරලා දෙයි. වගේ කියන්නේ. ඔයා බාරගත්තොත් මොකක් හරි දෙයක් මම ඒක කරන්නම් කියලා අරගෙන ඒක දැන් අර්ජන්ට් වැඩක් නේ. අදිසි වැඩක් නේ. ඔයා ඒක බාරගෙන ඒක නොකර ඉන්නවා කියන එක ඊට වඩා ලොකු වැරද්දක්.
හරි ඔයා එක බාරගෙන හරි වෙලාවට එක නොකර ඉන්නවා කියන එක වෙන කෙනෙක්ට පවරනවට වඩා ලොකු වැරද්දක්. ඇත්තටම වෙන කෙනෙක්ට පවරන එක තමයි ඒ වෙලාවේ කළ යුතු දේ. හරි ඒ නිසා අන්නේ තුන්වෙනි කැටගරි එකේ දේවල් කෙනෙක්ට පවරන්න. ඒ පවරද්දී ඒ වැඩේ අර්ජන්ට් වැඩක් නම් ඒ අර්ජන්ට් වැඩේ ඒ වෙලාවන්න ඉවර කරලා දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ට තමයි ඒ වැඩේ පවරන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි කොටස not important not urgent. ඔයාලට වැදගත්ුත් නැති හදිසිත් නැති දේවල් ඒ දේවල් කරන්න යන්න එපා. ඒවා ඩිලීට් කරලා දාන්න. ඔයාගේ ලිස්ට් එකෙන් ඔයා දැන් බිසි නම් ඔයාගේ ෂෙඩියුල් එක බිසි නම් ඔයාට කරන්න ඕන තරම් වෙන වැඩ තියෙනවා නම් ඔයා කළ යුතු ඊට වඩා ගොඩක් වැඩ තියෙනවා නම් ඒ දේවල් ඔයාගේ ලිස්ට් එකෙන් කපලා දාන්න. ඒවා ඩිලීට් කරන්න. මේකට තමයි මේ මොඩල් එකට තමයි කියන්නේ prioritizing work කියලා. ඒ කියන්නේ අපි කරන වැඩවල ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට වැදගත් සහ හදිසි වැඩ දැම්ම කරන්න, වැදගත් නමුත් හදිසි නැති වැඩ කවදරද කරන්න කියලා කොයි වෙලාවටද කරන්න කියලා තීරණය කරන්න, හදිසි නමුත් Tamanට වැදගත් නැති වැඩ වෙන කෙනෙක්ට පවරන්න, ඒක සුදුසු කෙනෙක්ට. හරිද? මම කියන්නේ කාට හරි දමල ගහන්න කියලා. ඒක සුදුසු කෙනෙක්ට පවරන්න. හතරවෙනි දේ වැදගත් නැති හදිසි නැති වැඩ ඉවත් කරන්න. මේ මොඩල් එකට අනුව වැඩ කරොත් ඔයාගේ වැඩ ගොඩක් දුරට සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඔයා හිතන්න ඕනේ මම ඔයාගේ ටාගට්ස් වලට යන්න, ඔයාගේ සීනියර්න් ළඟ වලට යන්න ඔයාට උදව් කරන දේවල් මොනවා හරි තියෙනවා නම් ඒක අධ්‍යාපනය නොවෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, වෙන මොනවා හරි බාහිර දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ අනිවාර්යෙන් කරන්න. ඔයාගේ සීනියර්ට යන්න ඔයා හිතනවා නම් ඒක කළ යුතු දෙයක් කියලා ඔයා ඒක තීරණය කරනවා නම් අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඔයා ආස දේ ඔයා කරන්න. ඊළඟට අපි කතා කරන්නේ මොකක්ද අමාරුම පියවර? What's the hardest step? අපි මොනවා හරි දෙයක් කරන්න යද්දී මොකක්ද අපිට තියෙන අමාරුම පියවර? අපිට තියෙන අමාරුම පියවර තමයි පළවෙනි පියවර. මොකක් හරි වැඩක් ආරම්භ කරද්දි ගන්න පළවෙනිම පියවර තමයි ඒකේ අමාරුම පියවර. ඒ නිසා වැඩක් ආරම්භ කිරීම තමයි කරන්න තියෙන, ඒ කියන්නේ ඔයාට යම්කිසි වැඩක් කරන්න ඕනි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඔයා ඒ වැඩේ දැන් ආරම්භ කරන්න ඕන. ඒකට ස්ටාර්ට් එකක් ගන්න ඕන. ස්ටාර්ට් එකක් ගන්න නැතුව ඒ වැඩේ කවදාවත් කරන්න බෑ. ඔයා මේක මේ විදිහට කරනවා, මේ විදිහට කරනවා කියලා ප්ලෑන් 1000ක් හැදුවත් වැඩක් නැහැ. ඔයා වැඩේ ආරම්භ කළේ නැත්නම් ඒක කරන්න බෑ. එතකොට ස්ටෙප් 1 එක තමයි තියෙන hardest step එක. එතකොට මම මෙතන පොඩි දෙයක් කියන්නම්. නිව්ටන්ගේ පළවෙනි නියම පොඩ සයන්ස් පැත්තට ආවදී නිව්ටන්ගේ පළවෙනි නියමෙන් යා කියනවා මොනවා හරි වස්තුවක් චලනය වීමට, ඒ චලනය වෙමින් පවතින වස්තුවක් චලනය වෙමින් තියෙන තමයි කැමති. චලනය නොවී තියෙන වස්තුවක් චලනය නොවී තියෙන තමයි කැමති. ඒකට අපි කියනවා ඉනර්ෂියා නැත්නම් අවස්ථිතිය කියලා. ඒතර අවස්ථිති නියමය කියන එක දැන් මොන පොඩ්ඩක් ඒක සයන්ස් වල ඉගෙන ගන්න හින්දා ඒකට පොඩ්ඩක් ඔන්න බලලා තියාගන්න. ඒතර පළවෙනි නියමයෙන් එයා කියනවා අපි බාහිර බලයක් යොදන්නේ නැති තාක්කල් වස්තුන් නිශ්චල තියෙන වස්තුන් නිශ්චලව තියෙනවා, චලනයෙන් පවතින වස්තුන් ඒකාකාරයෙන් චලනය වෙනවා කියලා. එතකොට මෙතනදී කතා කරන අවස්ථිතිය නැත්නම් ඉනර්ෂියා කියන්නේ මොකද්ද? මොනවා හරි දෙයක් කරන්න තියෙන අකමැත්ත, වෙනස් දෙයක් කරන්න තියෙන අකමැත්ත. ඒ කියන්නේ දැන් අපි නිකන් ඉඳලා පුරුදු වුණොත්, අපි වැඩ නොකර ඉඳලා පුරුදු වුණොත් අපි දිගටම කැමති වැඩ නොකර ඉන්න. ඒකට තමයි අවස්ථිතිය කියන්නේ. එහෙනම් we should break the inertia and make a momentum. එහෙනම් අපි අපේ අවස්ථිතිය බිඳින්න ඕනේ, ගම්මිතාවක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් කරන්න පටන් අරගෙන ඒක දිගට කරගෙන යනවා නම් ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට අපි ප්ලෑන් කරගත්ත විදිහට අපේ සාර්ථකත්වයට යන්න පුළුවන්. ඊළඟට do what you love what you do. ඔයා ආදරය කරන්න ඕනේ ඔයා කරන දේට. ඒ වගේම ඔයා කරන්න ඕනේ ආදරය කරන දේ. ඒ කියන්නේ ඔයා කැමති දේවල් තමයි ඔයා කරන්න ඕනේ සහ ඔයා කරන දේට ඔයා කැමති වෙන්න ඕනේ. දැන් ඔයාට දැන් කරන්න තියෙන ප්‍රමුඛතාවය අඳුරගත්තා. ඔයාට තියෙන්නේ ප්‍රමුඛම වගකීම ඔයාගේ තියෙන ශිෂ්‍යයෙක් විදියට හරියට ඉගෙන ගන්න එක. එහෙනම් ඉගෙන ගන්න එක හරියට ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ විදියට කරොත් ඔයාට හොඳ ඉලක්කයකට හොඳ සාර්ථකත්වයකට යන්න පුළුවන්. එතකොට කියනවා doing what you love is freedom. ඔයා කැමති දේ කිරීමට කියන්නේ නිදහස. ඒ නිදහස ඔයා භුක්ති විඳින්න. ඔයා කැමති දේ කරන්න. ඒතකොට මම කියන එක දෙයක් තමයි දැන් O levels කරලා ඉවර වෙලා ඔයා A levels වල streams එහෙම තෝරගනිද්දී ඔයා කැමති දේ තෝරගන්න. ඔයා කවුරුවා වෙනවට ඒ දේවල් තෝරගන්න එපා.
ඔයා කැමතිදේ තෝරගන්න ඔයා කැමති මේ යම්කිසි විෂයක් තියෙනවා නම් ඒ කැමති විෂය තෝරගෙන ඒක ඉගෙන ගන්න ඒක වඩා සාර්ථක වේ. Loving what you do is happiness. ඒතකොට ඔයා කරන දෙයට කැමති වීම කියන්නේ සතුට. ඉතින් අපේ පරම ඒකායන බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතේ සතුටින් ඉන්න එක. නේද? අපි හැමෝම කැමති සතුටින් ඉන්න. අපි කොහොම හරි මොන දේ කරත්, කවුරු මොන දේ කරත්, ඒ කියන්නේ මොන රැකියාව කරත්, මොන දේ ඉගෙන ගත්තත්, මොන විදිය දේවල් මේ සමාජය තුළ කරන්න සිදු වුණත් අපි හැමෝම කැමති සතුටින් ඉන්න. එහෙනම් සතුට කියන දේ ලබා ගන්න පුළුවන් ඔයා කරන දේට කැමති වුණොත් විතරයි. ඊළඟට never give up your dreams. ඔයා කවදාවත් ඔයාගේ සිහිනයන් අත්හරින්න එපා. ඔයාගේ සිහිනයන් අත්හරින්න එපා. ඔයා මේ දේ කරන්න යම් කිසි දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ සිහිනය අතාරින්න එපා. ඔයාට සිහිනයක් තියෙනවා නම් කවදා හරි හොඳ ගායකයෙක් වෙන්න ඕනේ කියලා ඒ සිහිනය අතාරින්න එපා. ඔයාගේ අනිකුත් බලාපොරොත්තු එක්ක පැරලලි ඒ සිහිනයක් තියාගන්න. ඒ කියන්නේ හිතන්න ඔයා ඕනතරම් ගායකයෝ ඉන්නවා හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා හොඳ රැකියාවල් වලට ගියපු අය ඉන්නවා. සංගීතයෙන් හොඳටම ඉහළ තැන්වලට ගියපු. ඒ කියන්නේ යාලා කවදාවත් සංගීතය අතෑරියේ නැහැ. සංගීතය කියන දේ අතෑරියේ නැහැ. යාලා පුළුවන් තරම් ඒකයි එයාලා ඉගෙන ගන්න අනිත් දේවල්. ඒ කියන්නේ එයාගේ අනිත් ඉතනක රැකියාවක් වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒ දේවල් හරියට බැලන්ස් එකේ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සිහිනයන් කවදාවත් අත්හරින්න එපා. ඉතින් මේකට හොඳම උදාහරණයක් තමයි මේ ඉන්නේ. ඔයාලගෙන් මම දැන් ප්‍රශ්න අහන වෙලාව නැස්ති කරන්නේ නැහැ. අපි වෙලාව ගිහිල්ලා තියෙන නිසා. මේ ඉන්නේ ස්ටීව් ජොබ්ස්. ඒතකොට ස්ටීව් ජොබ්ස් කියන්නේ Apple සමාගමේ නිර්මාතෘවරයා. ඒතකොට එයා කියනවා the only way to do great work is to love what you do. If you haven't found it yet, keep looking. Don't settle. As with all matters of the heart, you will know when you find it. ඔයා ආස කරන දේ කරන්න, ඔයාට මේ ලෝකේ සාර්ථක දේවල් කරන්න අවශ්‍ය නම් ඔයා කල යුත්තේ, ඒ කියන්නේ ඔයාට ග්‍රේඩ්, ඒ කියන්නේ වැදගත් විශාල, ඒ කියන්නේ ලෝකයේ මවිත කරන දෙයක් ඔයාට කරන්න ඕනේ නම් කවදා හරි දවසක ඔයා කරන්න ඕනේ ඔයා කරන දෙයට ආදරය කිරීම. එතකොට ඔයා කැමති දේවල් තාම හම්බුනේ නැත්තම්, ඔයාට කරන්න අවශ්‍යයි කියලා ඔයාට හිතන දේවල්ට හම්බුනේ නැත්තම් නවත්තන්න එපා. ඒක අනිවාර්යෙන් ඒක හොයන්න. ඒක නවතින්න එපා. ඒකට අනිවාර්යෙන් යන්න. ඔයා ජීවිතේ හදාගෙන හිටපු සීන ඔයාට තාම හම්බුනේ නැත්තම් ඒ සීනය හඹාගෙන යන්න. ඒතර ඔයා දන්නවා ස්ටීව් ජොබ්ස් ගැන කියනවා නම් එයා හදපු Apple සමාගමෙන් එයාව නිර්පනවා එක මොහොතක. එතකොට නමුත් එයාගේ උත්සාහය අතාරින්නේ නැහැ. එයා පික්සාර් කියලා, පික්සාර් කියන එක දන්නවනේ, කොහොමද කියන්නේ, ඇනිමේෂන් ෆිල්ම්ස් හදන ලෝකේ ප්‍රමුඛතම සමාගමක්. එයා ඒක පිටවලා එයා ඒක හොඳම ලෙවල් එකකට දියුණු කරනවා. ඊට පස්සේ එයා ඩිස්නි සමාගමත් එක්ක එකතු වෙනවා. සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නවා. අවසානයේ එයා Apple සමාගම මිලදී ගන්නවා. එයා නිර්මාණය කරපු Apple සමාගමෙන් එයාව එළියට දානවා. එක මොහොතක යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා එයාව එළියට දානවා. ඒ කියන්නේ නමුත් එයාගේ සීනේ නවත්තන්න එයා everything else is secondary. අනිත් හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට කියන දේ. හරිද? ඔයාගේ හදවත කියන දේ. ඔයාට අහුම්කම් දෙන්න. ඔයාට ඕනේ මොන දේ කරන්නද අන්න ඒ දේ කරන්න. ඔයා ඇත්තටම ආස කවුරු වෙන්නද අන්න ඒක වෙන්න. Be who you are කියන එක තමයි simply මේකෙන් ගන්න පුළුවන් දේ. ඊළඟට ජොබ්ස් මියන්නේ පිළිකාවක් හැදිලා එතුකාවක් තියෙනවා, ක්‍රියාර පිළිකාවක් තියෙනවා කියලා එයා දැන එයා තීරණය කරනවා එයා ජීවත් වෙන අවසාන ඒක කියලා එයාට
කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා එයා කල්පනා කරනවා තමයි මගේ ජීවිතයේ අවසාන දවස මට තව මට තියෙන වැඩ ටික මම අද ඉවර කරන්න ඕනේ මට හෙට කියලා දවසක් නැහැ. ඇත්තටම හදුනට පස්සේ ඒක කෙනෙක්ට ඒ දෙයට මොහොත දෙන්න වෙනවා. ඇත්තටම කියන්න බෑ. ඊළඟ දවසේ මිය ඒක පිළිකාවක් තිබුණාට ඕනම මිනිසෙට පොදු දෙයක් තමයි. නමුත් අර වගේ දරුණු රෝගයක් තියෙද්දි ඕන කෙනෙක්ට ඒ වගේ දෙයක් හිතීම ඉතින් එයා කියනවා your time is limited so don't waste it living someone else's life. වෙන කාගේවත් ජීවිතයක් ගෙවන්න මහන්සි වෙන්න එපා. මේ විදිහට කියලා ඒ විදිහට ජීවත් වෙන්න යන්න එපා. ඔයාගේ විදිහට ජීවත් වෙන්න. ඔයාට ඕනේ කවුරු වෙන්නද? ඔයාගේ හදවත කියන්නේ මොකද්ද? අන්න ඒ දේ කරන්න. ඉතින් මම කියන්නේ වැරදි දේවල් කරන්න කියලා. හරි දේ කරන්න. ඔයාගේ හදවතට අහුම්කම් දීලා ඔයාට අවශ්‍ය හරි දේ කරන්න. ඉතින් ඒකෙදි ඔයා කවදාවත් හිතන්න එපා වෙන අය කියන දේවල් එතෙන්දි වැදගත් වෙනවා කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඔයා දිහා කොහොමද බලන්නේ කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඔයා ඇත්තටම කරන්නේ හරි දෙයක් නම් ඔයා කරන්නේ ඔයාගේ හදවතට එකඟ දෙයක් නම්. හරි. ඊට පස්සේ you are the one to decide. ඔයා තමයි ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න ඉන්න කෙනා. වෙන කවුරුවත් නෙමෙයි. ඔයාගේ අම්මා තාත්තවත්, ඔයාගේ සහෝදර සහෝදරියවත්, ඔයාගේ යාළුවවත් නෙමෙයි ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්නේ ඔයා. එතකොට මම මෙතනදි කියන්නේ ඔයා දැන් ඉන්න වයසත් එක්ක ඔයාගේ ජීවිතේ හැමදේම ඔයාට තීරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ගන්න තීරණ ඔයා හොඳට හිතලා තීරණ ගන්නවා. එතකොට පළවෙනියටම ඔයා තීරණය කරන්න ඕනේ ඔයාගේ ප්‍රමුඛතාවය කියලා. අර වගේ ඔයා හරියට ඒ ප්‍රමුඛතාවන් මොනවද කියන එක තීරණය කරන්න. ඒක ඔයාගේ යාළුවෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාගේ අම්මට තාත්තට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඔයා කරන්න ඕනේ දෙයක්. දැන් හිතන්න අපි අධ්‍යාපනය ගැන හිතුවත් ඔයා පාඩම් කරන්න ඕනේ. ඔයා වැඩිපුර පාඩම් කරන්න ඕනේ විද්‍යාවද, ගණිතයද, ඉතිහාසයද, සිංහලද කියන එක නැත්නම් ඉංග්‍රීසිද කියන එක ඒක ඔයා තමයි තීරණය කරන්නේ. ඒක වෙන කාටවත් තීරණය කරවන්න බෑ. හරිද? එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාට දැන් හොඳටම ලකුණු තියෙන සබ්ජෙක්ට් එකක් නම් ඔයා ඒකට ටිකක් මහන්සි වුණාම ඇතිනම් ඒ ලෙවල් එකේ ඒක මේන්ටේන් කරගන්න ඔයා වැඩිපුර මහන්සි වෙන්න ඕන සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක ඔයා අඳුරගෙන ඔයා ඒකට ප්‍රයොරිටි දෙන්න ඕනේ. ඒක ඔයා තීරණය කරන්න ඕන දෙයක්. ඒ වගේම ඔයා තීරණය කරන්න ඔයාගේ ප්‍රයොරිටිස් වලට අමතරව ප්‍රමුඛතාවන්ට අමතරව තව මොනවද ඔයාට එක්ස්පීරියන්ස් කරන්න ආස දේවල් මේ ජීවිතය තුළ. ඔයා ආස නම් ක්‍රිකට් ගහන්න ඔයා ඒ තීරණය කරනවා ඒක කරනවද නැද්ද කියලා. ඔයා ආස නම් බෑන්ඩ් එකට යන්න ඔයා තීරණය කරනවා බෑන්ඩ් එකට යනවද නැද්ද කියලා. ඔයා ආස නම් ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න ඔයා තීරණය කරනවා ඔයා ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙනවද නැද්ද කියලා. වෙන කවුරුවත් කියනකට ඒ දේවල් කරන්න යන්න එපා. හරිද? ඔයා තීරණය කරනවා ඔයාට ඒක ඇත්තටම ඕනද ඔයා ඒක ඕන නම් කරන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ලියෝ කෙනෙක් වෙනවද? ලියෝ කෙනෙක් වෙන්න ආස නම් ඔයා ඒක වෙන්න. හරි? ඒකට ඒ කියන්නේ මම කියන්නේ ඒ ඔයාට ආස හැමදේම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයා තීරණය කරන්න ඒ ආස දේවල් වලින් කැමති දේවල් වලින් ඔයාගේ ජීවිතේට වැදගත් දේවල් මොනවද? ප්‍රමුඛ දේවල් මොනවද? ඒ දේවල් හරියට කරනවද නැද්ද කියන එක තීරණය කිරීමේ අයිතිය ඔයාට තියෙනවා. එතකොට ඊළඟ කරුණ මම කියන්න අවශ්‍ය grab the right opportunities at the right time. හරි අවස්ථාවන් ස්ලයිඩ් ෂෙයාර් එක නවතුනානේ. right ඔයා ගන්න ඔයාට අවශ්‍ය හරි opportunities ඔයාට ලබා ගැනීමට අවශ්‍යයි කියලා ඔයා හිතන අවස්ථාවන් හරි අවස්ථාවේදී ඔයා ලබා ගන්න. හරි මොහොතේදී හරි අවස්ථාව ලබා ගන්න. හරිද? දැන් හිතන්න පොඩි උදාහරණයක්. ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන එක. ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න ඔයාට ආසාවක් තිබ්බනම් හීනයක් තිබ්බනම් ප්‍රිෆෙක්ට් ඉන්ටර්විව් කෝල් කරන දවසේ ඔයා තීරණය ගන්න ඕන ඔයා ඒකට මේ ඒකට ඇප්ලිකේෂන් එකක් දානවා. ඇප්ලිකේෂන්ස් කෝල් කරන ගත්තම ඔයා තීරණය ගන්න ඕන ඔයා ඒකට ඇප්ලිකේෂන් එකක් දානවා කියලා. හරිද? දාලා ඒකට අවශ්‍ය දේවල් ටික කරලා ඔයා ඒකට ලේසි වෙන්න ඕන. ඔයා ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක පහුවෙලා ඇප්ලිකේෂන් කෝල් කරන ඩෙඩ්ලයින් එක පහුවෙලා ඊට පස්සේ ආ පසුදා කියලා වැඩක් නෑ. අයියෝ දැම්ම නම් හොඳයි නේද? ඒක එහෙම කළ වැඩක් නෑ. නැත්නම් ඔයා පාසල් කාලය තුළ ඔයා කැමති නම්
හොඳ මල්ල ක්‍රීඩකයෙක් වෙන්න, හොඳ ඇත්ලීට් කෙනෙක් වෙන්න. ඒතර ඔයා තීරණය කරන්න ඕන ඔයා ඇත්ලීට් කෙනෙක් වෙනවා. එහෙනම් මං ස්පෝර්ට්ස් මීට් එකේ හරි ඇත්ලටික්ස් වලට ගිහිල්ලා ඒ ඔයා කැමති ක්‍රීඩාවන් ටිකට ඔයා සහභාගී වෙනවා කියලා ඔයා තීරණය කරන්න. එතකොට ඒක කවදාවත් ඔයාට බෑ ඉගෙනගෙන ඉවර වෙලා ඒ දේ කරන්න. නැත්තම් ඔයාගේ ප්‍රයොරිටි විදියට හොඳට ඉගෙන ගන්න එක තීරණය කරොත් ඉතින් ඔයා හොඳට ඉගෙන ගන්න එක පාසල් කාලේ ඉවර වුණාට පස්සේ හිතුනොත් එහෙම අයියෝ මට මීට වඩා හොඳට ඉගෙන ගන්න තිබ්බනේ ඒ කාලේ කියලා. You can do it when it's too late. හරිද? එහෙනම් too late වෙනකන් ඉන්න එපා. හරි අවස්ථාවේදී හරි දේ ගැන හරි තීරණයක් ගන්න. අනිත් වැදගත් දේ මට කියන්න අවශ්‍ය it's okay to say no. සමහර ජීවිතයේ අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඔයාට ඒකට no කියලා උත්තරයක් දෙන්න සිද්ධ වෙන. සමහර වෙලාවට ඔයාට යම් ඔයාගේ යාළුවෝ වෙන්න පුළුවන්, ඔයාගේ වෙන කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා හිතනවා නම් ඒ දේ ඔයාට අනවශ්‍ය දෙයක්, ඔයාගේ ජීවිතේට අවශ්‍ය නැති දෙයක් කවුරු හරි කෙනෙක් යෝජනා කරනවා නම් ඔයා බය වෙන්න එපා. කිසිම වෙලාවක no කියන්න. මට බෑ, මට එපා කියන්න. එපා කියන්න බය වෙන්න එපා. ඊට පස්සේ උදාහරණයක් විදිහට දැන් ඔයාට තියෙන වැඩ, ඔයාට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය දැන් ඔයාට හිතනවා නම් මේ මෙච්චර තමයි දැන් මට හොඳටම ඇති, මම දැන් දැනටම බිසි, දැන් මගේ තවත් දුරටත් තවත් වෙන දේවල් කරන්න ගියොත් මගේ අධ්‍යාපනයේ කටයුතු හරි මම කරන වෙනත් දේවල් හරි මට ප්‍රොඩක්ටිවිටි කරගන්න බෑ කියලා හිතනවා නම් තවත් අලුත් යෝජනාවක් આવොත් මේකට සම්බන්ධ වෙන්න කියලා ඔයා කියන්න බෑ, මට දැන් ඒකට යන්න වෙලාව නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා තමයි ඒ දේ ගැන තීරණය කරන්න ඉන්න කෙනා. හරි? You are the one to decide. ඒ නිසා සමහර වෙලාවල no කියන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. ඒ වගේම වැරදි දේවල්. හරිද? මේ පාසල් ජීවිතය තුළ සහ පාසල් ජීවිතයෙන් පස්සේ සමාජයේ විවිධ වැරදි දේවල් වලට පෙළඹවීම සහ යෝජනා එන්න පුළුවන්. ඔයාලට ඔයාගේ ජීවිතය තුළ. ඒ වෙලාවට ඒකට බෑ, මට මේ දේ කරන්න බෑ කියන්න බය වෙන්න එපා කිසිම වෙලාවක. right. ඊට පස්සේ මේ ඉන්න කෙනා දන්නවද? මේ ඉන්නේ එලොන් මස්ක්, SpaceX කියන සමාගමේ SpaceX, Tesla, ඊට පස්සේ Neuralink වගේ විශාල සමාගම් ජාලයක හිමිකරු. ලෝකයේ දැනට ඉන්න අංක එකේ ධනපතියෙක්. එතකොට එලොන් මස්ක් කියනවා when something is important enough you do it even if the odds are not in your favor. ඒ කියන්නේ වෙන්න පුළුවන් possible consequences නරක දේවල් වුණත්, ඒ කියන්නේ අවසානයේ වෙන්න පුළුවන් දේවල් නරක වුණත්, හරිද? ඒ කියන්නේ ඔයා දන්නේ හරියටම ඔයා කරන දේ සාර්ථක වේද නොවේද කියලා. හැබැයි ඔයා හිතනවා නම් ඒක ඉම්පෝර්ටන්ට් කියලා. හරිද? ඔයාගේ ජීවිතේට ඒක වැදගත් දෙයක් කියලා. මේ දේ කරන එක ඔයාගේ ජීවිතේට වැදගත් කියලා ඔයා ඇත්තටම හිතනවා. දැන් වැදගත් කියලා දෙයක් තීරණය කරන විදිහ මම කලින් කිව්වා. හරිද? වැදගත්ද නැද්ද කියලා දෙයක් තීරණය කරන විදිහ. එතකොට ඒක වැදගත් කියලා හරියට ඔයා තීරණය කරනවා නම් ඔයා ඒක අනිවාර්යෙන් කරන්න. හරිද? Sometimes it's worth taking a risk. රිස්ක් එකක් ගන්න එක සමහරවිට වටිනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී රිස්ක් එකක් ගන්න ඕනේ. හරිද? අපේ ජීවිතේ සමහර අවස්ථාවල අපි රිස්ක් ගන්න ඕනේ. ඒ කියන්නේ possible outcome එක සමහර විට අපි බලාපොරොත්තු වෙන දේ අපිට නොලැබෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඕනම වෙලාවක එහෙමනේ අපි බලාපොරොත්තු වෙන දේවල් අපේ ජීවිතේ හම්බෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන හැමදේම. හැබැයි ඔයා හිතනවා නම් ඔයා මේ දේ කරන්න ඕනේ, ඒක මගේ ජීවිතේ වැදගත් දෙයක්, මම මේක කරන්න බලාපොරොත්තු වෙන හිටපු දෙයක්, ඒ නිසා මම මේක කරන්න ඕනේ, ඒක මගේ ජීවිතේ වැදගත් කියලා. හරිද? වැදගත් නැද්ද කියලා තීරණය කරනදී මම ආයෙ විස්තර කරන්නේ නැහැ. ඔයා හරියට ඒක අඳුනගත්තොත් if you decide that it is important you should do it, right? ඒක රිස්ක් එකක් වෙන්න පුළුවන් සමහරවිට. හැබැයි ඒ රිස්ක් එක ගන්න ඒකට බය වෙන්න එපා. වෙන්න පුළුවන් දේවල් දෙකයි. either you win or you learn. එක්ක ඔයා දිනනවා, එක්ක ඔයා ඒකින් දෙයක් ඉගෙන ගන්නවා. පරදිනවා කියලා දේවල් මේ ජීවිතේ නැහැ. හරිද? සමහරවිට ඔයා හිතෙන්න පුළුවන් ඔයා මේ දේෙන් පරදුනා. මගේ ජීවිතේ පරදිලා. මම මේ දේ කරන්න ගිහිල්ලා මම පරදුනා. එහෙම දෙයක් නැහැ. ඒකෙන් ඔයා පාඩමක් ඉගෙන ගන්න. ඔයා අපව එකම වැරද්ද කරන්නේ නැහැ. හරිද? හිතන්න ඔයා ගානක් හැදුවා. ඒ ගාන හැදලා ඒ ගාන වැරදුනා. වැරදුනාට පස්සේ ඔයා සතුටු වෙන්න. ඔයා ආපහු ඒ ගාන ඒ විදිහට හදන්නේ නැහැ. හරිද? ඔයා ආපහු ඒ වගේ ගානක් ඒ විදිහට හදලා වරද්ද ගන්න නැහැ. ඔයා දන්නවා ඒ විදිහට හැදුවොත් ඒක වැරදි කියලා. ඒ නිසා ඒකත් හොඳ දෙයක්. හරිද? ලැබෙන්න පුළුවන් possibilities දෙකයි. එක්කෝ ඔයා දිනනවා, එක්කෝ ඔයා පාඩමක් ඉගෙන ගන්න. either you win or you learn. ඒක හැම වෙලේම ජීවිතේ ගන්න තමදේ මොනවා හරි දෙයක් කරන්නේ
එක්කෝ යායකින් සාර්ථක වෙන්න නැත්තං එක යම ඉගරගන්න. ඊළඟට මම කියන්න ගියපු දේවල් ගොඩක් දුරට ඉවරයි. දැම්මන් කන්නේ දැමන් ගොඩක් දේවල් කිව්වනේ වාගේ ජීවිත සාර්ථක කරගන්න ඕනි කියලා. කියන්නේ අධ්‍යාපනය සහ අනිත් දේවල් බැලන්ස් එක කරගෙන යන්න ඕනි කියලා. ඕනි ඒම කරගෙන යද්දී ඔයාට ඕනි වෙන ගොඩක් දේවල් දැමන් කිව්වා. ඒ දේවල් ඇත්තටම හරියට කරපු ලයිව් එක්සාම්පල්ස් ටිකක් ගැන මම දැන් පොඩ්ඩක් කියන්න. දැන් මම ගැන මම කියන්න යන්නේ නැහැ. දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මම ගැන මොනවද දේවල් ටිකක් කිව්වා. හැබැයි මම කැමති නැහැ මම ගැන මොනවද ඒ වගේ කියන්න. ඔයාලට ඕනේ නම් මගේ ජීවිතේ ඒ දේවල් ගැන හොයාගන්න ඕනි නම් ඔයාලට පුළුවන් 2018 ප්‍රයිස් ගිවින් එකේ ශිෂ්‍ය විදුහල්පති වාර්තාව අරගත්තොත් අර නිල් පාට පොතක් දෙන්න ප්‍රයිස් වින්නර් කියපුවා දන්නවනේ. අන්න ඒ පොතේ තියෙනවා මගේ විස්තරේ. ඕනනම් ඒක බලන්න. මම ගැන දැනගන්න ඕන නම් මම ගැන කියන්න යන්නේ නැහැ. මම දැන් මගේ ජීවිතේ මම දැකපු චරිත අලුව ටිකක් සහ මම දැකපු චරිත ටිකක් ගැන දැන් මම කියන්න යන්නේ. ඔයාලත් මෙයාලව අඳුරනවා ඇති. right. පළවෙනි උදාහරණය මම දෙන්න යන මෙයා මේ ඉන්නේ ඩොක්ටර් පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර. එයා මම හිතන්නේ දකින්න ඇති ඔයාලා Facebook එකේම ඉන්නවා නම් ළඟදී මෙතුමා මහාචාර්යවරයෙක් බවට පත් වුණා. ඕෂනෝග්‍රෆි and marine biology සම්බන්ධයෙන්. ඒ කියන්නේ සාගර විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක් බවට පත් වුණා ළඟදී. එතුමා ඉතින් ආචාර්ය පදවියෙන් පිදුම් ලබලා හිටියේ. ආචාර්ය පදවියේ හිටියේ. දැන් එතුමා මහාචාර්යවරයෙක්. එතකොට එතුමා තමයි වර්තමානයේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය නැත්නම් Marine Environment Protection Authority මීපා කියන ආයතනයේ CEO and ඒ කියන්නේ සාමාන්‍ය අධිකාරී තනතුර දරන්නේ. ඒතර ළඟදී ඔයාලා ටීවී එකේම දකින්න ඇති අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියේදී හැම ගොඩක් වෙලාවට මම දැක්ක දෙරණ බිග් ෆෝකස් වැඩසටහන එහෙමත් ඇවිල්ලා දවස් කීපයක්ම කතා කරා. ඉතින් එතුමා එක්ක පෞද්ගලිකව කතා කරලා බලුවම එතුමා කියන්නේ එතුමා ඉස්කෝල ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න එක විතරයි නොකර අනිත් හැමදේම කරා කියලා. ඒ විහිළුවට කියන්නේ ඉගෙන ගන්න එක විතරයි නොකර අනිත් හැමදේම කරා. ඒ කියන්නේ එයාට ගන්න පුළුවන් හැම අත්දැකීමක්ම මේ කාලේ අරගෙන තියෙනවා. හොඳ ක්‍රීඩකෙක්, ඒ වගේම අනිත් මිතුරන්ට හොඳ යහළුවෙක්. හරි. කියන්නේ පාසලේ සම්බන්ධ වෙන්න පුළුවන් ගොඩක් දේවල් වලට එයා සම්බන්ධ වෙලා තියෙනවා ඉගෙන ගන්න කාලෙදී. මම හිතන්නේ 2008 ප්‍රයිස් ගිවින් එකට ආපු කෙනෙක් ඉන්නවා නම් මෙතන. එයාට මතක ඇති එදා මේසර ආවා ගෙස්ට් ඔෆ් ඕනර් විදියට. ඉතින් යාගේ කතාවේදී යා කිව්වා ඒ ගොඩක් දේවල්. මම හිතනවා ඔයාලට ඒ කතාව ඕනනම් හොයාගෙන බලන්න. එයාගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එතකොට වර්තමානයේ එතුමා යන්න පුළුවන් ඉහළම තැන් වලට ගිහිලා තියෙන්නේ. රටවල් ගණනාවකින් උපාධිය අරගෙන තියෙනවා. ඒ වගේම රිසර්ච් ආටිකල්ස් සහ පොත් විශාල ප්‍රමාණයක් එලි දක්වලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා රිසර්ච් එකක් කරනවා කියන්නේ රිසර්ච් ආටිකල් එකක් පබ්ලිෂ් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. රිසර්ච් ආටිකල්ස් එතුමාගේ කරපු එක ගත්තොත් 100 ගාණක් කෙලිවර කරන්න බෑ. ඒ කියන්නේ එයා ඊට අමතරව එයා කරන දේ එයා විඳිනවා. එයාගේ රැකියාව එයා ඇත්තටම සාගරයට ආදරේ. ඉතින් ඒ නිසා මරීන් බයොලොජිස්ට් කෙනෙක් විදියට එයාගේ රැකියාවට ආදරය කරනවා. එතකොට ඒ කියන්නේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය එයා සාගර විද්‍යාඥයෙක්. ඒතකොට සාගරයට ඇත්තටම ආදරේ. ඉතින් ඒ නිසා එයා ඒ වෘත්තිය තෝරගත්තා. ඒ වගේම එයා අන්ඩර්වෝටර් ෆොටෝග්‍රැෆි කරනවා. එයාගේ විනෝදාංශයක් විදියට මුහුද යට ෆොටෝස් ගන්නවා. කොරල් පාරවල මුහුදු ජීවීන්ගේ ඒ වගේ. ඉතින් එයා ආසයි ඩයිවිං කරන්න. කිමිදෙන්න ආසයි. ඒතකොට ඒක එයාගේ හොබි එක. ඒතකොට එයා ඒ දෙයක් කරනවා. එයාගේ රැකියාව එයාගේ හොබි එක කරගෙන. ඉතින් ඒ නිසා එයා හොඳ එක්සැම්පල් එකක් කියලා මම හිතනවා මම කියපු දේවල්. ඊට පස්සේ මේ ඉන්නේ මගේ සමකාලීන මිත්‍රයෙක්. ඒතර යාත්‍යාලියෝ කෙනෙක් ශිහාරංජන වඩිකාව. ඒතර මෙයා මේ පාර 2019 උසස් පෙළ වාණිජාංශයේ පැරණි නිර්දේශයේ ලංකාවේ පළවෙනි ස්ථානය ගත්තා. අයිලන්ඩ් ෆස්ට් වුණා. හරිද? අයිලන්ඩ් කියන එක හැමෝටම කියන්න බෑනේ. ඒතර කොමර්ස් වලින් මේ පාර හෝල්සේල් බස් එකේ අයිලන්ඩ් ෆස්ට් උනේ මෙයා. එයා ඇවිල්ලා අපේ රාහුල විද්‍යාලයේ වූෂු ක්‍රීඩාව ජාතික තලයට ගෙනියන්න දායක වෙච්ච ක්‍රීඩකයා. එතකොට අපේ පාසලේ වූෂු කැප්ටන් විදියට අවුරුදු 2ක් වැඩ කරා. ස්පෝර්ට් මීට් එකේම ඒ දවස්වල
ස්පෝර්ට් මීට්ස් දැක්කනම් දකින්න ඇති මේ දවස්වල ස්පෝර්ට් මීට්ස් වල මොනවත් නැහැ මේ කොරෝනා එක්ක ඊටම කනගාටුදායක සිද්ධියක්. නමුත් ඒ කාලේ මතක නම් දකින්න ඇති එයාගේ මේ වගේ ෂෝස් එහෙම තිබුණා ස්පෝර්ට්ස් මීට් එකේ. ඉතින් එයා නැෂනල් ලෙවල් චැම්පියන් කෙනෙක් වුෂු වලින් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ගෙනල්ලා දෙනවා අපේ පාසලට සහ අපේ රටට. ඉතින් ඒ ක්‍රීඩා කටයුතු සියල්ල කරන අතරේදී අධ්‍යාපනික කටයුතු හොඳටම කරගෙන ඒ වගේම ලියෝ සමාජයේ ආරම්භක සමාජිකයේ 2016 වසරේදී ඒ දේවලුත් කරගෙන කොහොම හරි අවසානයේ දැන් අයිලන්ඩ් ෆස්ට් කෙනෙකුත් වුණා. හරිද? එතකොට ඒ කියන්නේ ඔයාලට හිතන්න පුළුවන් එයාලා එහෙම කරා නම් ඒ ඔයාලට බැරි. මේ ඉන්නේ දිමුත්තෝෂ දිමුගිරිස්තගේ 2016 අප සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි තුන්වෙනි වුණා. ඒ වගේම 2019 අප උසස් පෙළ විභාගයේ දෙවෙනිය ජීව විද්‍යා විෂය ධාරාවේ දර අපේ ෆැකල්ටි එකේම ඉන්නේ දැන් ඉගෙන ගන්න කොළඹ වෛද්‍ය පීඨේ. එතකොට එයා හොඳ චෙස් ක්‍රීඩකයෙක් වගේම පාසලේ විවිධ දේවල් වලට දායක වෙච්ච කෙනෙක්, ජයශීර්ෂ නායකයෙක්. පාසලේ විවිධ සමාගම් වලට සම්බන්ධ වෙච්ච දැනුම් විනෝද සංචිතයේ හොඳම සමාජිකයෙක්. ඒ වගේ විශාල පාසල වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. තමාගේ ඒ කියන්නේ පාසලෙන් තමාගත් අධ්‍යාපනයට අමතරව පාසල වෙනුවෙන් විවිධ විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. මේ ඉන්නේ සංජුත ගත්සර යත් ලියවරේ ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ගණිතාංශයේ දිවයිනේ පස්වන ස්ථානය දිනාගත්ත සංජුල. එතකොට එයා මේ තියෙන්නේ මේ පින්තූරේ තියෙන්නේ එයා මම හිතන්නේ එයා අද මේ වැඩසටහනට එක් වෙලක් ඉන්න අපිත් එක්ක. එතකොට මේ තියෙන්නේ එයා ජනාධිපති සම්මාන ලබා ගන්නවා. එයා නව නිපැයුම් කරුවෙක්, අපේ පාසලේ ඉන්න හොඳම නව නිපැයුම් කරුවෙක්. එතකොට එයා හදපු නව නිර්මාණ ගැන ඔයා හිතනවා දැන් ඔයාගේ පාසලේ යාළුවෙක්, ඔයාගේ අයියා කෙනෙක්. ඉතින් ඔයා යාළුවා ගැන හොයලා බලන්න. මම ගොඩක් විස්තර ගන්න කෙනා ගැන කියන්න. පාසල වෙනුවෙන් විශාල ශ්‍රේණියක් කරපු කෙනෙක්. ඒ වගේම එයාගේ අවුරුද්දේදී අපේ පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා. හරිද? එතකොට DHP කෙනෙක් විදියට ඒ කියන්නේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වෙලා අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්නවා කියන එකත් මහා විශාල කඩේමක්. ඒ කියන්නේ ඒක මහා විශාල චැලෙන්ජ් එකක්. හරිද? ඒ කියන්නේ යාට ලැබෙන වගකීම් ප්‍රමාණයත් එක්ක යා කරන්න ඕනේ වැඩ කටයුතු ගොඩක් එක්ක ඒක මහා විශාල අභියෝගයක්. නමුත් ඒක යා සාර්ථකව ජයග්‍රහණය කරපු කෙනෙක්. ඊළඟට අපි ගත්තොත් ඊළඟ උදාහරණ මේ ඉන්නේ නෙත්මිනි රත්න. අපේ පාසලේ කෙනෙක් නෙමෙයි. අපේ පාසලෙන් පිට උදාහරණ කිව්වෙ මම ගත්තා. ඉතින් නෙත්මිනි රත්නායක මගේ යාළුවෙක්. කෑගල්ල සාන්ත ජෝසප් විද්‍යාලයේ 2017-18 උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්ම ඒ අවුරුද්දේදී පාසලේ වෙස්ටර්න් බෑන්ඩ් ලීඩර්. හරිද? බටහිර තූරවාදක කණ්ඩායමේ නායිකාව. එතකොට හිතන්න පුළුවන් බටහිර තූරවාදක කණ්ඩායමේ නායිකාව උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් වෙන ගමන් විශ්වාස කරන්න 2018 අපොසුස් පෙළ විභාගයේ ජීව විද්‍යාංශයේ දෙවෙනි සිව්වන ස්ථානය. එයාට ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ජාත්‍යන්තර පදක්කම් විශාල ප්‍රමාණයක් දිනලා තියෙනවා. ඊට අත්තොත් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙදී විද්‍යා ඔලිම්පියාඩ් තරගයක් ගෙනලා තියෙනවා. වගේම මෙයා ටේබල් ටෙනිස් ක්‍රීඩිකාව. එතකොට ක්‍රීඩාව, සංගීතය සහ පාසලේ දරපු විවිධ වගකීම් මේ සියල්ල හරියට බැලන්ස් කරගෙන අධ්‍යාපනික කටයුතු කරගත්ත කෙනෙක්ට හොඳ උදාහරණයක්. ඊට පස්සේ මේ ඉන්නේ දිනෙත් සංජුල ජයකොඩි.
එයා මීගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මගේ වයසේ එයා 2000 අපස සාමාන්‍ය විභාගයේ දිව්‍ය ස්ථානයලා තර තමයි මම එයාව අඳුරගත්තේ රෑන්ක් එක ආපු නිසා. එතකොට එයාත් එක්ක කතා කරාම එයා ගත්තොත් ඒ පිහිනුම් national records champion පිහිනුම් ශූරයෙක් ඒ වගේ මේ ජාත්‍යන්තර තරග ආසියානු ක්‍රීඩා සහභාගී වෙලා ලංකාවෙන් පදක් ඉදකේ. ඉතින් ඒ විදිහේ කියන්නේ නිකන් ක්‍රීඩාවක් කරනවා නෙවෙයි, ක්‍රීඩාවෙනුත් උපරිම දක්ෂතා පෙන්වන අතරේ අධ්‍යාපනයේත් උපරිම දක්ෂතා දක්වලා ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න ඉංජිනේර කෙනෙක් වෙන්න. ඉතින් ඒ වගේ කරා නම් දැන් මම ගත්තේ පොඩි උදාහරණ කිහිපයක්. උදාහරණ ගොඩක් ගත්තේ නෑ වෙලාවත් එක්ක. තව උදාහරණ ඕන තරම් තියෙනවා. අපේ පාසලේ සහ පාසලේ පිටත උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතින් මේගොල්ලෝ සජීවී උදාහරණ වලට මම මේ කියපු දේවල් හරියට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියන එක ඔප්පු කරන්න හොඳම උදාහරණ ටිකක් මම මේ ගත්තේ. ඉතින් if they could why can't you? හරිද? එයාලා කරා නම් ඇයි ඔයාලට බැරි කියලා? ඇයි මට බැරි කියලා හැම වෙලෙම හිතන්න. ඒක කරන්න පුළුවන් වෙයි. ඉතින් මම දැන් මගේ සෙක්ෂන් එක ඉවර කරලා මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් නැත්නම් ක්ලියර් කරගන්න සැක තියෙනවා නම් මොනවා හරි දැන් අහන්න පුළුවන්. චැට් එකේ දැම්මත් කමන්නේ. එතකොට මෙතනින් සංජල ගත්සර අයියර කියන්න පුළුවන් විභාගයට වැඩ කරපු විදිය ගැන පොඩ්ඩක් කියන්න කියලා. අයියා ෆෝන් සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක අඩු කරගන්න ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. සෝෂල් මීඩියා ඇඩික්ෂන් ගැන මම හිතන්නේ ඉදිරියේදී මේ සෙමිනාර් සීරීස් එකේම තව ඉදිරියට වැඩසටහනක් ඒ සෝෂල් මීඩියා ඇඩික්ෂන් දැන් මේ ප්‍රශ්නේ අහපු නිසා මම කියන්නම් ඒකට කරන්න පුළුවන් පොඩි දෙයක් තමයි දැන් ඔයාලට ඇත්තටම ඕනේ මීඩියා වලින් ඈත් වෙන්න නම් ඔයාගේ සෝෂල් මීඩියා account එක පොඩි කාලයකට ඩීඇක්ටිවේට් කරලා දාන්න. ඒක කරන්න පුළුවන් එක සරල දෙයක්. හරිද? ඒක සරලම පිළිතුරක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් මැනේජ්මන්ට් ඔප්ෂන් එක තියෙනවා නම් ඔයා ඒ ඔප්ෂන් එක යූස් කරන්න. ඔයාගේ ස්ක්‍රීන් ටයිම් එක ඔයාලට මැනේජ් කරන්න ඔයාලට පුළුවන් දවසට යූස් කරන්න පැය 6යි නම් පැය 6 ඔයා හිතනවා නම් පැය 6ක් පැය 6ට වඩා යූස් කරන්න ඕනේ නැහැ කියලා ඔයාගේ ස්ක්‍රීන් ටයිම් එක පැය 6ට දාගන්න. පැය 4ට දාගන්න ඕන පැය 4ට දාගන්න. ඒක ඔයාගේ දැනට පාවිච්චි කරන ලිමිට් එකත් එක්ක තීරණය වෙන්නේ. ඔයා හිතනවා නම් ඒක මේ ගාන කන්ට්‍රෝල් කරන්න ඕන. ඔයා ඇත්තටම එතනත් අදාළ වෙන ඔයාට ඇත්තටම මේක ඕනේද නැද්ද කියන එක මත. ඔයාට ඇත්තටම මේක කරන්න ඕනි නම් ඒක ඒ විදිහේ සරල දෙයකින් කරන්න පුළුවන්. හැබැයි ඒක ඊට වඩා එහාට ගියපු අරුණු විදිහේ ඇඩික්ෂන් එකක් වුණොත් ඊට වඩා වෙනස් පියවරවල් වලට යන්න සිද්ධ වෙනවා. ඒ දේවල් ගැන ඉදිරියේදී ඔයාලට සෙෂන්ස් කරයි. නැත්නම් ඔයාලට පුළුවන් මේ දේවල් ගැන මගෙන් අහන්න උනත් පුළුවන්. මම හිතන Facebook එකේම ඔයාලා Facebook එකේම ඉන්නවා නම් සෝෂල් මීඩියා ඇඩික්ෂන් ගැන නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. සෝෂල් මීඩියා ඇඩික්ෂන් ගැන අයිසස් දෙන ඕන තරම් ටෙස්ලා හැමත් ඉන්නවා. ඒගොල්ලෝගේ සහයෝගය ගන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ ඒ වගේ කිසිම බරපතල කියන්නේ දරුණු ගණේ පියවරවල් වලට යන්න ඕනේ නැහැ. ඔයාලට සරලවම අර වගේ ඔයාලා එනවා නම් මේකෙන් මිදෙන්න ඔයාලට ඒ වගේ පියවරකට යන්න පුළුවන්. ඔයාගේ ටික කාලයකට Facebook වලින් ඈත් වෙලා ඉන්න, ටික කාලයකට ෆෝන් එකෙන් ඈත් වෙලා ඉන්න. එක හොඳ දෙයක් වෙයි. ෆැමිලි එක ගොඩක් ඉන්ටරැක්ට් වෙන්න පුළුවන්. ඔව් තව කෙනෙක් යාගේ අදහස් කියනවා. එතකොට සෝෂල් මීඩියා වෙන් වෙන්න මම හිතන්නේ විසිට තමයි ඒක කියන්නේ. ඔව් ඒක ගොඩක් හොඳ. එතකොට ඔයා සෝෂල් මීඩියා යන්නේ ඔයාගේ සතුට යම් කිසි කියන්නේ යම් කිසි විදිහේ සතුටක් ලබන්න නම් ඒක ඔයාලට පුළුවන් ඔයාගේ පවුලේ අයත් එක්ක ඒ කාලය ගත කරලා ඒ දේ ලබා ගන්න. ඉතින් ෆැමිලි එකත් එක්ක ඉන්ටරැක්ට් කරන කාලය ඔයාලට කරන්න පුළුවන්. ඒක හොඳ ඔප්ෂන් එකක්.
ඊට පස්සේ කාලසටහනක් හදනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල්. කාලසටහනක් හදයි සැලකිලිමත් වෙන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාට වැඩ කළා මොකක්ද ගන්න. සමහර අය ඉන්නවා රැට වැඩ ගන්න පුළුවන් අය, සමහර අය ඉන්නවා දවල්ට වැඩ ගන්න පුළුවන්. ඒකට දවල් එකක් වෙන්න ඕනමයි කියලා නියතියක් නැහැ. ඒක රැය එකක් වෙන්න ඕනමයි කියලා නියතියක් නැහැ. ඒක ඔයාට වඩාත්ම කන්වීනියන්ට් ටයිම් එක වෙන්න ඕනේ. ඔයා වැඩ කරන්න ඕනේ ඔයාට වඩාත්ම කන්වීනියන්ට් ටයිම් එක. උදාහරණයක් විදිහට මට වැඩ ගන්න පුළුවන් රැයට. අනිත් සද්ද බද නැති වෙලාවට. ඊට පස්සේ ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට උදේ ඉඳලා වැඩ, සමහරුන්ට ටිකක් රැය වෙනකන් ඉඳලා වැඩ කරන්න පුළුවන්. හැබැයි නිදාගන්න ඒකත් මතක තියාගන්න. නැත්නම් ඒක සෞඛ්‍යයට ප්‍රශ්න ඇති කරනවා. නිදා ගන්නත් ඕනි. හැබැයි ඒක එකිනෙකාට වෙනස් වෙනවා. තමන් වැඩ කරන්න ටයිම් එක මොකක්ද කියන එක එකිනෙකට වෙන්න දෙයක්. එතකොට ටයිම් ටේබල් එකක් හදද්දී ඒක තමයි වැදගත්ම දේ. ටයිම් එක තීරණය කරන අනිත් දේ ආසම සබ්ජෙක්ට් එක මම කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. අනිත් සබ්ජෙක්ට්ස් වලට ඔයා තැනක් දෙන්න ඕනේ. එහෙනම් ඔයා තීරණය කරන්න මම මේ වෙලාවේ ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොන දේ පාඩම් කරන්නද වැඩිපුර කියලා. අනිත් දේවල් වලත් එහෙමයි. විශේෂ බාහිර දේවල් වලත් එහෙමයි. මොන දෙයකටද වැඩිපුර ප්‍රයොරිටි දෙන්නේ කියලා හිතලා කාලසටහනක් හදනවා නම් හදන්න. හැබැයි මම නම් විශ්වාස කරන්නේ කාලසටහනකට වඩා ඉෆෙක්ටිව් වෙයි අර ෂෝට් ටර්ම් ටාගට්ස් සහ long term targets තියාගෙන ඒව achieve කරන එක. ඔයාට අද කරන්න තියෙන වැඩ ටික මොනවද කියලා ලිස්ට් එකක් හදාගන්න. ඒ ටික කරාට පස්සේ ඒ ටිකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඒකෙන් ඔයා තෘප්තිමත් වෙන අද වැඩ ටික මම අද කරා නේද කියලා. සතිය අවසානයේ කළා ඉවර කරන්න ඕන වැඩ ටිකට ලිස්ට් එකක් හදාගන්න. ඒක සතියේ අවසානයේ කළා ඉවර කරන්න. ඒක ටයිම් එක අදාළ නැහැ මොන ටයිම් එකේද මම මේක ඉවර කරන්න කියන එක. ටයිම් ටේබල් එකක් කියන එක ඇත්තටම කරන්න අමාරුයි. මොකද මම දන්නේ නැහැ සමහරු හරියටම ටයිම් ටේබල් එක වැඩ කරන ඉන්න වෙන්න පුළුවන්. නමුත් ටයිම් ටේබල් එකක් කියන එක හරිම අමාරු දෙයක්. දැන් බුදුහාමුදුරුවෝත් කියනවානේ හරි දේ කරන්න වෙලාවක් නැහැ නැකට කියලා දෙයක් නැහැ. ඒක තමන්ට තමන් හරි දේ කරන ඕනම වෙලාවක් තමයි ඒ කියන්නේ හරි දේ. ඒ කියන්නේ ඒක තමයි වෙලාව. ඒක තමයි නැකට කියන්නේ. ඉතින් ඒ නිසා මමත් හිතන්නේ තමන්ට ඉඩ ලැබෙන හැම වෙලෙම හරි දේ කියන්නේ වාට කරන්න අවශ්‍ය දේ කරලා ඒක ඉවර කරලා ඒකෙන් තෘප්තියක් ලබන්න පුළුවන්. ඊට පස්සේ කොච්චර ප්ලෑන් කරනවා මෙහෙම කරනවා අද දවසේ මේ වැඩ ටික කරනවා කියලා ඒත් හැමදාම වගේ නිකරුණේ තේරුමක් නැතුව ගෙවිලා යනවා. ඒකටත් නිකරුණේ තේරුමක් නැතුව ගෙවිලා යනවා කියන එකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. එක්කෝ එයා සමහර ડિප්‍රෙස් වෙලා වගේ ඉන්න පුළුවන්. වැඩ වර්ක් ලෝඩ් එක නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න පුළුවන්. යාළුවෙක් හම්බෙච්ච නැති නිසා ඒ ස්ට්‍රෙස් එකකින් ඉන්න වෙන්න පුළුවන්. එක හේතු තියෙනවා මේ වගේ දේවල් හිතෙන්න. ඉතින් ඒ වෙලාවට ඔයා මම යෝජනා කරන දෙයක් ඔයාට වඩාත්ම විශ්වාසවන්ත කෙනෙක් පොඩි වෙලාවක් අරගෙන කතා කරන්න. මට මේ වගේ ගැන නිකරුණේ කාලය ගෙවිලා යනවා හරි එකන පාලුවක් දැන්න තනිකමක් දන්න ඒ වගේ වාට හිතන දේවාගේ හැඟීම තව කාත් එක්ක හරි ෂෙයා කරගන්න. ඒ වෙලාවට ඒක ගොඩක් ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඒක මම එහෙම හිතනවා. එතනින් එහාට ගියොතින් වාට ඒත් හරියන්නේ නැත්නම් ඒක වැඩිහිටියෙක්ට කියලා ඒකට අවශ්‍ය උපදේශක් ගන්න එක වැදගත්. ඊට පස්සේ ඒකෙදිත් ඇත්තටම අපිට අර වාට ඇත්තටම කරන්න ඕනේ දේවල් හරියට ටාගට්ස් තියාගත්තොතින් ඒ වගේ නිකරුණේ තේරුමක් නැතුව යන එක නෑ කියලා මම හිතනවා. ඔයා කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න වැඩ දැන් ගොඩක් වෙලාවට අපි හැමෝටම වැඩ තියනවා කරන්න. නිකන් හිටියට වැඩ තියනවා කරනවා නම් කරන්න වැඩ තියනවා. ඉතින් ඒකෙදි කරන්න ඕන හොඳම දේ තමයි අර අවශ්‍යතිය බෙදිනවා කියන එක. වැඩේ කරන්න පටන් ගන්න එක. අපි හැමෝම යම්කිසි වැඩක් කරන්න පටන් ගත්තට පස්සේ ඒ වැඩේ කරනවා සාමාන්‍යයෙන් ගොඩක් අය. හරි? පටන් ගන්න නැති එක තමයි තියෙන වැරද්ද. ඒ නිසා වැඩක් කරන්න පටන් ගන්න ඊට පස්සේ ඒක අනිවාර්යෙන් අපි දන්නේම නැතුව ඒක ඉවර කරලා දාන්න. මම හිතන්නේ එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. පාඩම් කරන්න ගියාම හිත එක තැනක තියාගන්න අමාරුයි. ඒකට මොකද කරන්නේ? ඒකට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ ඉස්සරහා සෙෂන්ස් වලදී අපිට මේ දේවල් කතා කරන්න පුළුවන්. අපිට කියන්නේ එක සරල පිළිතුරක් දීලා මේවා කියලා ඉවර කරන්න හරි අමාරුයි මේ වගේ ප්‍රශ්නයක්. හිතක කරගන්න හොඳම විදියක් තමයි ඔයා ආස දේ කරන්න. ඔයාගේ ලෙෂර් ටයිම් එක ඔයා කරන්න ආසම දේ ඔයා කරන්න. ඒ වෙලාව ඒ කියන්නේ
ඔයා හිතනවා ආස සින්දුවක් අහන්න නම් ලෙෂර් ටයිම් එකේදී ඔයා ඒ වෙලාවට සින්දුවක් අහන්න. හරි සින්දුවක් අහලා ඒ වෙලාවේදී ඒ තියෙන ස්ට්‍රෙස් එක රිලීව් කරගන්න. එහෙම නැත්නම් මෙඩිටේෂන් වගේ දෙයක් කරන්න පුළුවන්. කියන්නේ භාවනාවක් වගේ පොඩි දෙයක් කරන්න පුළුවන්. ඒක හැමෝටම හරියන එකක් නැති වෙනවා. කියන්නේ කවදාවත් භාවනා කරලා නැති කෙනෙක්ට භාවනා කරනවා කියන එක ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක හැමෝටම අනිවාර්යයෙන්ම කරන්න කියලා කියන්නේ නැහැ. හැබැයි හිත එකක කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒක. සහ අර වගේ තම ආස දෙයක් කරන එක සින්දුවක් අහන එක නැත්තම් පොඩි වෙලා හරි ආස දෙයක් කියවන එක නැත්තම් චිත්‍රයක් අඳින එක හරිද ඒ වගේ දේවල් කරන්න පුළුවන් හිත එකඟ කරගන්න තමන්ගේ සිතුවිලි වලට එළියට එන්න දෙන්න. සමහර ඉන්නවා ලස්සනට සින්දු ලියන්න පුළුවන් ලස්සන කවි ලියන්න පුළුවන්. තමන්ගේ ඒ තියෙන හැකියාවන් එළියට එන්න ඔයා ඒ දේවල් තමන්ට සමහරට හිතෙන්න පුළුවන් ඒක කරා කියලා මට උදව්වක් වෙන එක නැහැ නේද කියලා. නෑ ඇත්තටම මේක උදව්වක් වෙනවා. ඒ වගේ චූටි දේවල් හරි කරන්න. ඒ වෙලාවේදී ඔයාගේ හිතේ තියෙන කලබලකාරී ගති නැතිලා හිත එක තැනකට ඒකදීම අපි කියන්නේ කලාව විෂයක් විදිහට හදාරන එක ගැන නෙමෙයි මම කියන්නේ. කලාව කියන එක අපේ ජීවිතේට හැම දෙයකකින් වැදගත්. ඒ කියන්නේ අපි මොන දේ කරන්න ගියත් අපිට සංගීත රසයක් තියෙන කෙනෙක්ට වෙන කෙනෙක්ට වඩා හොඳට ඔය හිත එකඟ කර ගැනීම කියන එක කරන්න පහසුයි. යම්කිසි දෙයක් විඳින්න දන්න කෙනෙක්ට ඔය මුකුත් ඕනේ නැහැ. ඒ කියන්නේ චිත්‍ර අඳින්න බැරි වෙන්න පුළුවන්, සින්දු අහන්න ආස නැති වෙන්න පුළුවන්, සින්දු කියන්න බැරි වෙන්න පුළුවන්. කලා රසයක් මුකුත්ම නැති කෙනෙක් නම් නිකන් රෑ එළියට ගිහිල්ලා අහස දිහා බලාගෙන ඉන්න තරු දිහා හරිද? සෝබාදහම විඳින්න. සෝබාදහම කොච්චර ලස්සනද කියලා බලාගෙන අන්න ඒ වගේ සරල දෙයකින් උනත් මේ කියන හිත එකඟ කර ගැනීම කරන්න පුළුවන්. ඒක කරලා බලන්න ඔයාලට හිතෙයි ඇත්ත නේද ඒක කරන්න පුළුවන් නේද කියලා. හරි අපි ඊළඟ ඉස්සරහ සෙෂන් එකේදී මේවා ගැන විස්තරාත්මකව කතා කරමු. මම හිතනවා එහෙනම් ප්‍රශ්න ඉවරයි ඇති. චතුම් එහෙනම් මේ සෙෂන් එක මෙතනින් ඉවර කරමු. ඔයාලා හැමෝටම thank you. ඔයාලගේ විභාග සහ සියලුම අනාගත බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරි වැඩසටහන් වලට මම සහභාගී නොවුනත් ඒ වගේ වෙන කවුරු සහභාගී වෙයි ඒවට ජොයින් වෙන්න කියලා ආරාධනාවක් කරනවා. thank you. ඔබට බොහොමත්ම ස්තුතියි අපගේ ආරාධනය පිළිගැනීමෙහි පැමිණීම සහ ඉතා වටිනා උපදෙස් මාලාවක් අප වෙත ලබා දීම සම්බන්ධයෙන්. දැන් මාගේ මේ ආරාධනය රාහුල විද්‍යාලයේ ලියෝ සමාජයේ වත්මන් සභාපති චතුම් පතිරණ සහෝදරයන්න් ඔබටයි ස්තුති කතාව පැවැත්වීම සඳහා. මාව හෙනවාද? ඔව්. thank you බාදිල මල්ලි. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට. 2021-22 වසර සඳහා අභිනවයෙන් පත් වූ රාහුල විද්‍යාලයේ ලියෝ සමාජයේ සභාපතිවරයා ලෙස මහට කරියත්තේ ස්තුති කතාව සිදු කිරීමටයි. පළමුවෙන්ම කියන්න ඕන තම වටිනා කාලය වෙන් කරමින් මෙහි සතමිනි විද්‍යාලයේ ගරු විදුහල්පති සුදත් සමරවික්‍රම ගුරු පියාණන්ට මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕන අපහට නන් අයුරින් උපදෙස් ලබා දෙමින් අපට නිසිමඟ පෙන්වා දෙන රාහුල විද්‍යාලයේ ලියෝ සමාජයේ භාර ආචාර්යිනි චාන්දනී සිරිවර්ධන ගුරුතුමියටත් මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතෙක් තමා ලැබූ අත්දැකීම් තුළින් ලබාගත් දැනුම අප සමග බෙදා ගැනීමට අප සමග එක් වූ ඩිතිර අයියට මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. අයියා කියපු දේවල් මම හිතන්නේ අපිට වගේම
මෙතන ඉන්න ඕලෙවල් මල්ලෙලා නංගිලාටත් ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඒ වගේම තම කාර්යබහුලත්වය නිසා මෙතෙන්ට එන්න බැරි වුණා අපේ ලියෝ සහෝදරයෙක් මම මතක් කරන්න ඕන. ලියෝ දිස්ත්‍රික් 306A2 දිස්ත්‍රික් සභාපති ලියෝ නවුත් කිරිවත්තුඩු අයියව. ඒ වගේම මෙම අවස්ථාවට අපිත් සමග එක්වුණු ලියෝ දිස්ත්‍රික් 306A2 ආසන්නතම පෙර දිස්ත්‍රික් සභාපති ලියෝ ප්‍රමින්ද වින්දිකයියට මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග එක්වුණාට. ඒ වගේම මම අවස්ථාවේදී මතක් කරන්න ඕන මේ behind the limits ව්‍යාපෘතිය සංවිධානය කිරීමේදී මාත් එක්ක අත්අඩංගුගෙන මට සහාය වුණා අපේ විද්‍යාලයේ සහෝදර ලියවරු. ඔවුන් නොහිටින්න මේ වගේ කාර්යයක් අපිට කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ස්තුති කිරීමටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අවසාන වශයෙන් අපගේ ව්‍යාපෘතියට සහභාගී වුණු සියලුම සාමාන්‍ය පෙළ මඩල නංගිලට මම මේ අවස්ථාවේදී බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ ව්‍යාපෘතිය තුළින් ඔවුන්ගේ ජීවිතයට යමක් ලබා ගන්න ඇති කියලා හිතනවා. ඔවුන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි ඔබ සැමට සුබ රාත්‍රියක්. වාතිර මල්ලි. ඔව් අයියේ ඒ ආකාරයට අප සූදානම් වන්නේ මේ වැඩසටහනේ නිමාව දැකීමටයි. එමෙන්න ඔබ සැමට ආරාධනා කරනවා අපගේ ඉදිරි වැඩසටහන් වලටත් මෙලෙසම සහභාගී වන ලෙසට. අවසාන වශයෙන් අපගේ ආරාධනය පිළිගෙන මේ පැමිණි ඔබ සියලු දෙනාටම ගෞරවපූර්වක ස්තුති පුද කරමින් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.